ආයුබෝවන් දරුවනේ උසස් පෙළ තාක්ෂණ වේදය සඳහා විද්‍යාව විෂය තුළ ඔබට තියෙනවා පුතේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ විශේෂේත්‍රයට අදාළ පාඩම් හතරකුත් ඉගෙන ගන්න. මේ පාඩම් වල අංක වලින් කිව්වොත් 7 වෙනි පාඩම 8 වෙනි පාඩම සහ 13 සහ 14 කියන පාඩම් හතර. මෙතනින් පුතේ 7 වෙනි පාඩම තුළ ඔබ පරිගණක පද්ධතිය ගැන ඉගෙන ගන්න තියෙනවා. මෙතෙන්දී පරිගණක පද්ධතිය පරිගණක වර්ග මේ වගේ බොහෝ දේවල් ඔබට ඉගෙන ගන්න ලොකු දැනුමක් ලබා ගන්න අවස්ථාවක් තියෙනවා. ඔබ 8 වෙනි පාඩමේදී පුතේ මෙහෙයුම් පද්ධතිය ගැන ඔබ ඉගෙන ගන්නවා. ඊට පස්සේ 13 වෙනි පාඩමේදී යෙදුම් මෘදුකාංග භාවිතය ගැන ඔබට ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා. ඔබ ඊටම කැමති ශේෂ්ත්‍රයක් ඊළඟට ඔබට ඉගෙන ගන්න ලැබෙනවා 14 වෙනි පාඩමේදී අන්තර්ජාලය භාවිතය පිළිබඳ. ඔබ තාක්ෂණ වේදය විෂය ධාරාව තුළ තාක්ෂණ වේදය සඳහා විද්‍යාව නැත්නම් science for technology කියන විෂය තුළ අනිවාර්යයෙන්ම ඔබ තොරතුරු හා සංවේදන තාක්ෂණ විෂය ගැන හොඳ නිපුණතාවයක් තොරතුරු හා සංවේදන තාක්ෂණ ශාස්ත්‍රය ගැන හොඳ නිපුණතාවයක් ඔබට තියෙන්න ඕන. ඒක ඔබේ යම් දිනක ඔබ මේ කර්මාන්තය තුළ වැඩ කරද්දී තාක්ෂණ වේදයේ කර්මාන්තය තුළ වැඩ කරද්දී ඔබට හරිම ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා තමයි පුතේ මේ පාඩම් හතරක් ඔබට එකතු කරලා තියෙන්නේ මේ SFT නැත්නම් Science for Technology කියන සබ්ජෙක්ට් එක ඇතුළට. හොඳයි. අපි එහෙනම් මේ පාඩම ඇතුළට ගිහිල්ලා බලමු මොනවද පුතේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ කියලා. මම ඔබට කලින් කිව්වා වගේ ආදරණීය දුවේ පුතේ ඔබට තියෙනවා 7 වෙනි පාඩම තමයි මුල්ම පාඩම. අද අපි මෙන්න මේ 7 වෙනි පාඩමෙන් තමයි පටන් ගන්නෙ මේ ICT කොටස මොකක්ද කියලා බලන්න. හොඳයි. එහෙනම් අද අපේ පාඩම් කොටසට අපි සම්බන්ධ වෙමු පුතේ. මම මුලින්ම හිතුවා මේ පාඩමේ ඔබට කියලා දෙන්න මොනවද පුතේ මේ පාඩම අධ්‍යයනය කිරීමෙන් අපට ඉගෙන ගන්න තියෙන දේවල්. ඔබට පේනවා මේ තිරය තුල කරුණු කිහිපයක් ඉදිරිපත් කරලා තියෙනවා. පරිගණකය පද්ධතියක් ලෙස ඔබට හඳුනා ගන්න අවස්ථාව හම්බ වෙනවා. පරිගණක පද්ධතිය ඒ වගේම එක පද්ධතියක් වශයෙන් ඉගෙන ගන්න අවස්ථාව හම්බ වෙනවා. ඊට අමතරව ආදාන ප්‍රතිදාන හා සැකසුම් ලෙස දෘඩාංග වර්ගීකරණය. ඒ කියන්නේ දුවේ පුතේ පරිගණක පද්ධතියක් නිර්මාණය වෙන්නේ දෘඩාංග කොටස් එකතු වෙලා මෙන්න මේ දෘඩාංග කොටස් ටික වර්ගීකරණයක් කරන්න අපි ඉගෙන ගන්නවා. ඒ වර්ගීකරණය තුල තියෙන උපාංග මොනවද කියලා වෙනම හඳුනා ගන්න ඔබට අනගිය අවස්ථාවක් මේ පාඩම තුල තියෙනවා. ඊට අමතරව භාවිත කරන්නන්ගේ අවශ්‍යතාව අනුව උපක්‍රම තෝරාගනි. මේ උපක්‍රම කියන වචනේ පොඩ්ඩක් ඔබ තේරුම් ගන්න පුතේ. උපක්‍රම අපි ඉංග්‍රීසියෙන් කියනවා ඩිවයිස් කියලා වචනයක්. මෙන්න මේ ඩිවයිස් කියන වචනේ තමයි පුතේ අපි මේ සිංහලට පරිවර්තනය කරලා අරන් තියෙන උපක්‍රම කියලා. මේ පාඩම පුරාවට මම වත් එක පාවිච්චි කරනවා ඩිවයිස් කියන වචනේ, උපක්‍රම කියන වචනේ, උපාංග කියන වචනේ. මේ තුනම එකක්. එහෙනම් ඔබ ඉස්සෙල්ලා මේක මතකේ රඳව ගන්න. එතකොට පුතේ මේ තුන්වෙනි කරුණ අනුව එකිනෙකට වෙනස් උපාංග තියෙනවා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ශාස්ත්‍රය තුළ මෙන්න මේ devices different kind of devices මේ විවිධ උපාංග අපේ අවශ්‍යතාවය අනුව අපි තෝරගෙන පාවිච්චි කරන්න ඕන. අන්න ඒක කොහොමද කරන්න කියන දැනුමත් ඔබට මේ පාඩම අවසානයේ අත්පත් කරගන්න පුළුවන්. ඊළඟට පුතේ පරිගණකයේ සාමාන්‍ය දෝෂ හඳුනාගෙන නිවැරදි කරයි. ඔන්න ඔබ හරි කැමැතිම ශාස්ත්‍රයක් මේක. අපේ දරුවෝ පරිගණකත් එක්ක වැඩ කරද්දී නිතරම දෝෂවලට මුහුණ පානවා. මෙන්න මේ දෝෂ හදාගන්න ඔබ අපොහසත් වෙලා ඔබ සෑහෙන කරදරයටපත් වෙන අවස්ථා තියෙනවා. එහෙනම් තාක්ෂණවේදී විෂය හදාරන දරුවන්ට හොඳ අවස්ථාවක් තියෙනවා මේ SFT නැත්නම් Science for Technology විෂය ඇතුළෙම මේ ICT කොටසෙන් ඔබට උගන්වනවා කොහොමද දල වශයෙන් ඔබට සාමාන්‍යයෙන් දෛනිකව පරිගණකය පාවිච්චි කරද්දී ඔබට එන දෝෂ ගැටලු කොහොමද හරියට හඳුනගන්නේ කියන එක සහ හඳුනගෙන මදි ඒව निराකරණය කරගන්නේ කොහොමද කියන එක. එහෙනම් අපි යමු ඊළඟ කරුණ බලන්න. ප්‍රමාණය හා කෙරෙන කාර්ය අනුව පරිගණක වර්ගීකරණය කරයි. ප්‍රමාණය හා බලන්න පුතේ ප්‍රමාණය කෙරෙන කාර්ය. එහෙනම් පරිගණක ඒවාවේ භෞතික ප්‍රමාණය අනුව වර්ගීකරණයකුත් තියෙනවා. ඔබට ඒක ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. ඊට අමතරව පරිගණක ඒවා කරන කාර්ය අනුව එක එක වර්ගවලට බෙදෙනවා. මෙන්න මේ වර්ග ටිකත් වෙන වෙනම ඉගෙන ගන්න ඔබට මේ 7 වෙනි පාඩම තුලදී අවස්ථාව හමු වෙනවා. එහෙනම් පුතේ මෙන්න මේ ඉගෙනුම් ඵල ටික තමයි. තවත් විදිහකින් කිව්වොත් ඔබ මේ පාඩම අවසානයේ ඔබ ළඟා කරගන්න අත්පත් කරගන්න දැනුම් කොටස් ටික තමයි මේ තියෙන්නේ. එහෙනම් මේ ටිකත්
හිසේ රඳවගෙන ඔබේ මනසේ රඳවගෙන අපි යමු පාඩම ආරම්භ කරන්න. මුලින්ම පුතේ අර පළවෙනි ඉගෙනුම් ඵලයට අනුව ඔබට කිව්වා පරිගණකයේ පද්ධතියක් ලෙස හඳුන ගන්නවා කියලා. පරිගණකයේ පද්ධතියක් ලෙස. දැන් ඉස්සෙල්ලම අපි දරුවෝ දැනගන්න ඕන හරියටම නිර්වචනය කරන්න ඩිෆයින් කරගන්න දැනගන්න ඕන පුතේ මොකද්ද පද්ධතියක් කියන්නේ කියලා. බලමු. ඔබට දීලා තියෙනවා හරි ලස්සන නිර්වචනයක්, පැහැදිලි නිර්වචනයක්. පද්ධතියක් යනු කුමක්ද කියලා. පද්ධතියක් කියන්නේ යම් පොදු අරමුණක් ඉටු කර ගැනීම සඳහා එකිනෙක හා බැඳී ක්‍රියා කරන එකිනෙකට වෙනස් සංරචක සමූහයක එකතුවක් තමයි පද්ධතියක් කියන්නේ. අපි ආයි කියමු යම් පොදු අරමුණක් ඉටු කර ගැනීම සඳහා අරමුණක් හෝ අරමුණු කිහිපයක් වෙන්න පුළුවන්. යම් පොදු අරමුණක් ඉටු කර ගැනීම සඳහා එකිනෙක හා බැඳී ක්‍රියා කරන වෙන වෙනම නෙවෙයි පොතේ එකිනෙක හා බැඳී ක්‍රියා කරන එකිනෙකට වෙනස් සංරචක සමූහයක් එකතු වුණ තැනකට අපි කියන පද්ධතියක් කියලා. පැහැදිලි නේද මේ නිර්වචනය? හොඳයි. මම තවදුරටත් ඔබට මේ නිර්වචනය වෙන් කරලා පැහැදිලි කරලා දෙන්නම්. ඇයි ඒ? අපි ඉගෙන ගන්න පුතේ උසස් පෙළ විභාගය ඉලක්ක කරගෙන. එහෙනම් ඔබට උසස් පෙළ විභාගයේදී මේ පද්ධතිය කියන විෂය කොටසෙන් ඔබට එන්න පුළුවන් පුතේ MCQ නැත්නම් බහුවර්ණ ප්‍රශ්නයක්. මේ MCQ question එකක් හදන්න පුළුවන් පද්ධතියක් සම්බන්ධයෙන් සත්‍ය වර්ණ ප්‍රකාශය නැත්නම් අසත්‍ය ප්‍රකාශය තෝරන්න කියලා. එහෙනම් ඒ ප්‍රශ්නෙට උත්තරේ ඔබ හරියට හොයා ගන්න නම් පුතේ මොකද ඔබ කරන්න ඕන? මෙන්න මේ නිර්වචනය වෙන් කරලා තේරුම් ගන්න ඕන. මම ඔබට පෙන්නන්නම් කරුණෙන් කරුණ. බලන්න. මේ අනුව පද්ධතියක් කියන්නේ මොකද්ද පුතේ? විවිධ සංරචක වලින් සමන්විත වෙනවා. ගන්න උදාහරණයට මම මේ දීලා තියෙන උදාහරණේ මිනිස් සිරුර. මේ අපේ මිනිස් සිරුර පද්ධතියක්ලු. එහෙම වෙනවද පුතේ? ඔව්නේ දුවේ පුතේ. මේක පද්ධතියක්. අපිට අපේ මේ මිනිස් සිරුර සමන්විතලා තියෙනවා අස්ථි, මාංශ පේශී, හෘදය, මොළය, ස්නායු, රුධිර වාහිනී පද්ධතියක්, බහිස්ත්‍රාවීය කටයුතු කරන පද්ධතියක්. මේ වගේ එකිනෙකට වෙනස් විවිධ සංරචක වලින් නැත්නම් එකිනෙකට වෙනස් සංරචක එහෙම නැත්නම් පුතේ එකිනෙකට විවිධ වූ සංරචක වලින් සමන්විතයි. එකම වර්ගයේ කොටස් නෙවෙයි තියෙන්නේ වෙනස් කොටස්. ඔන්න පළවෙනි කරුණ. මේක කොහෙද තියෙන්නේ පුතේ නිර්වචනය තුල මේ වෙනස් සංරචක සමූහයක් තියෙනවා. හරිද? අපි යමු ඉස්සරහට. දැන් බලන්න දෙවෙනි කරුණ. අපි හොයාගත්ත විවිධ සංරචක කියන එක පොදු අරමුණක් ඉටු කර ගැනීම සඳහා ක්‍රියා කරයි. ඔව් මේ විවිධ සංරචක ඔක්කොම එකතු වෙලා වැඩ කරන්නේ තනි එක පොදු අරමුණක් ඉෂ්ට කරගන්න. මෙන්න අපි නිර්වචනය තුල කියන පුතේ යම් පොදු අරමුණක් ඉටු කර ගැනීම සඳහා කියලා. එහෙනම් ඒ කතාව තමයි මෙතන තියෙන්නේ. ඔන්න ඔබට මම කරුණු දෙකක් පෙන්නුවා. බලන්න වෙනස් සංරචක සමූහයක එකතුවක් මේ පළවෙනි එක විවිධ සංරචක නැත්නම් වෙනස් සංරචක කියන එක පොදු අරමුණක් ඉටු කර ගැනීම දෙවෙනි එක. එහෙනම් මේ කරුණු දෙකම අපිට නිර්වචන තුලින් හොයාගන්න පුළුවන්. තවත් මතක තියාගන්න පුතේ එක පොදු අරමුණක් නෙවෙයි අරමුණු කිහිපයක් තියෙන්නත් පුළුවන්. යම් පද්ධතියක් සකස් වෙලා තියෙන්නේ එක් අරමුණක් ඉෂ්ට කරගන්න වෙන්න පුළුවන්. ඒ වගේම අරමුණු කිහිපයක් ඉෂ්ට කරගන්න වෙන්නත් පුළුවන්. හොඳයි අපි ඉස්සරහට ගිහින් බලමු අනෙක් කරුණු මොනවද කියලා. තුන්වෙනි කරුණ සංරචක එකිනෙක හා බැඳී ක්‍රියා කරයි. අපි මිනිස් සිරුර කියන උදාහරණය ගත්තොත් පුතේ සංරචක එකිනෙක හා බැඳිලා තියෙන්නේ. ඔව්නේ. අපේ අස්ථි පද්ධතියත් එක්ක මාංශ පේශී පද්ධතිය බැඳිලා තියෙනවා. රුධිර වාහිනී පද්ධතිය. මේ සිරුර සියලුම කොටස් වෙන වෙනම තැන් තැන් වල තියෙන්නේ. නෑ. එහෙම තිබුණොත් සිරුරක් බවට පත් වෙන්නේ නෑ. ජීවි සිරුරක් හොයාගන්න බෑ. එහෙමනම් පුතේ මෙන්න මේ කරුණට අනුව සංරචක එකිනෙක හා බැඳී ක්‍රියා කරන්න ඕන විවිධ සංරචක ඒ වගේම පොදු අරමුණක් ඉෂ්ට කරගන්න ඕන කියලා අපි කිව්වා. අපේ මොකද්ද පොදු අරමුණ? අපේ සිරුර කියන පද්ධතිය උදාහරණයක් ගත්තොත් ජීවයක් පවත්වාගෙන යෑම. එහෙනම් මේ පොදු අරමුණත් ඉෂ්ට වෙනවා. බලමු ඊළඟ කරුණ මොකද්ද කියලා. විවිධ කාර්යයන් සිදු කරනවා. එහෙනම් අපේ පළවෙනි උදාහරණය තුල තව අපි ඉන්නේ පුතේ. අපි මේ උදාහරණයම ගත්තොත් මේ කරුණු හතරක් මම ඔබට පැහැදිලි කරන්න. පද්ධතියක් විවිධ සංරචක වලින් සමන්විත වෙනවා. ඇඟේ තියෙන කොටස් ටික විවිධයි. එකම කොටස් නෙවෙයි තියෙන්නේ.
පොදු අරමුණක් ජීවයක් පවත්වා ගැනීම. සංරචක එකිනෙක හා බැඳී ක්‍රියා කරන. ඔබ දන්නවා කොටස් එකිනෙක හා බැඳිලා එකට තියෙන තැන් තැන්වල නැහැ. එක තැනක තියෙන්න ඕන. විවිධ කාර්යයන් සිදු කරන්න ඕන. එකිනෙකට වෙනස් කාර්යයන්. අස්ථිපඤ්ජනයෙන් කරන්නේ වෙනම කාර්යයක්. මාංශ පේශී වලින් කරන්නේ වෙනම කාර්යයක්. අපේ ඇස් අක්ෂි වලින් කරන්නේ වෙනම කාර්යයක්. දන්ත පද්ධතියෙන් වෙනම කාර්යයක්. බහිස්ත්‍රායු පද්ධතිය වෙනම කාර්යයක්. මේවා එකිනෙකින් වෙනස් කාර්යයන් කරන එකිනෙකට වෙනස් කොටස් ගොඩක් එකතු වුණාම එකට පද්ධතියක් කියනවා. හැබැයි මේ එකිනෙකින් වෙනස් කාර්යයන් සියල්ලම ඉලක්ක වෙන්නේ නාභිගත වෙන්නේ ෆෝකස් වෙන්නේ එක හෝ පොදු අරමුණු කිහිපයකට. එක අරමුණකට හෝ පොදු අරමුණු කිහිපයකට තමයි නාභිගත වෙන්නේ ඉලක්ක වෙන්නේ. ඒ තුලින් තමයි පුතේ මෙන්න මේ පද්ධතිය කියන සංකල්පය නිර්මාණය වෙන්නේ. ඒ නිසා ඔබට මේ නිර්වචනය ඉතා මැනවින් පැහැදිලි වුණා කියලා මට විශ්වාසයි. අපි එක සැරයක් කියවලා බලමු. ඔබට මේ වෙලාවෙන් මතක තියාගන්න පුතේ පොදු අරමුණක් ඉටු කර ගැනීම සඳහා එකිනෙක හා බැඳී ක්‍රියා කරන එකිනෙකට වෙනස් සංරචක සමූහයක්. මෙන්න මේ වචනේත් මතක තියාගන්න පුතේ. සමූහයක එකතුවක්. එකතුවක්. එකට එකතු වෙලා තියෙන්න ඕන. එකට එක බැඳිලා වැඩ කරන්න ඕන. හරි නේද පුතේ? right. මෙතන ඔබට පේන්න තියෙනවා පුතේ තවත් උදාහරණයක් පාසල් පද්ධතිය. පාසල් පද්ධතිය මේ නිර්වචනය තුළට ගත්තොත් සාර්ථක වෙනවද කියලා බලමු. ඔව් සාර්ථක වෙනවා. මොකද්ද පුතේ? පාසල් පද්ධතියක තියෙනවද විවිධ සංරචක? විදුහල්පතිතුමා ඉන්නවා, ගුරුවරු ඉන්නවා, විෂය නිර්දේශයක් තියෙනවා, නීති රීති පද්ධතියක් තියෙනවා, ගොඩනැගිලි තියෙනවා, පෙළපොත් තියෙනවා, අනධ්‍යයන කාර්ය මණ්ඩලයක් ඉන්නවා. එහෙනම් පාසල නැමැති පද්ධතිය ගත්තොත් එහි මෙන්න මේ සංරචක ටික තියෙනවා. ලංකාවේ තියෙන සියලුම පාසල් පද්ධතිය ගත්තත් එහෙම තමයි. දෙක පොදු අරමුණු එකක් හෝ කිහිපයක්ද? ඔව්නේ. රටට වැඩදායි පුරවැසියෙකු නිර්මාණය කිරීම සඳහා තමයි පාසල තියෙන්නේ. පාසලෙත් තියෙනවා පොදු අරමුණු හා අභිමතාර්ථ දැක්මක් මෙහෙවරක් තියෙනවා. එහෙනම් පොදු අරමුණක් තියෙනවා. සංරචක එකිනෙක හා බැඳී ක්‍රියා කරයිද? පාසල නැමැති පද්ධතියේ සංරචක එකිනෙක හා බැඳී ක්‍රියා කරන්නේ. විදුහල්පතිතුමා හෝ තුමිය ඔහුට හෝ ඇයට ඕන දෙයක්, ගුරුවරු තමන්ට කැමති දේවල්, ළමයි තමන්ට කැමති දේවල්, පෙළපොත් වෙනම ආකාරයකට, ගොඩනැගිලි වෙන විදිහකට එහෙම නැහැනේ. මේ ඔක්කොම එකතු වෙලා කරන්නේ එකම දේ. මොකක්ද? අර පොදු අරමුණ ඉෂ්ට කරන්න මේ ඔක්කොම සම්පත් ටික ඉලක්ක වෙනවා, නාභිගත වෙනවා. ඒ නිසා මේ විවිධ සංරචක එකිනෙක හා බැඳී ක්‍රියා කරනවා මෙන්න මේ පාසල තුල තියෙන පොදු අරමුණ ඊට කරගන්න. සංරචක එකිනෙක හා බැඳිලා නේද තියෙන්නේ? ඔව් තනි තනියෙන් වැඩ කරන්නේ නැහැ. එකිනෙක හා බැඳිලා තියෙන්නේ. විවිධ කාර්යයන් කරනවද? විවිධ කාර්යයන් කරනවා. විදුහල්පතිතුමාගේ පරිපාලන කාර්ය, විදුහල්පතිතුමා නියෝජිත විදුහල්පතිතුමා සියල්ලගෙන් පරිපාලන කාර්ය ඒක වෙනයි. එතකොට ගුරුවරයාගේ කාර්ය ඒක අරකින් වෙනස්. ළමයින්ගේ කාර්ය ඒකත් අරකින් පොඩ්ඩක් වෙනස්. පෙළපොත්වල විනය නීති රීති වල කාර්ය, විෂය නිර්දේශයේ කාර්ය, ගොඩනැගිලි තියෙන්නේ උගන්වන්නද? නෑ වෙනම කාර්යයක්. එහෙනම් මේ අපි ක්‍රීඩා උපකරණ ගත්තොත් වෙනම කාර්යයක්. සංගීත උපකරණ ගත්තොත් වෙනම කාර්යයක්. හැබැයි මේ අවසානයේ පිරිපුන් සමාජ ජීවියෙක් නිර්මාණය කරන්න, සමාජයට වැඩදායි පුද්ගලයෙක් බිහි කරන්න තමයි පාසල නැමැති පද්ධතියේ පොදු අරමුණ කරා මේ සියලු සම්පත් ඒක රැස් වෙලා තියෙන්නේ. එහෙනම් දුවේ පුතේ මම ඔබට දෙවන උදාහරණයකුත් පැහැදිලි කළා මොකක්ද පද්ධතියක් කියන්නේ කියලා. තුන්වෙනි උදාහරණය ගන්නම් ටිකක් සරල එකක්. බැලුමට හිතා ගන්න අමාරු එකක්. වැවක් පද්ධතියක් වෙනවද? පද්ධතියක් වේ. මොනවද පද්ධතියේ තියෙන සංරචක? වැව් බැම්ම, සොරවුව, පිටවාන, රළපනාව, බිසෝ කොටුව, වැවට ජලය සපවන පෝෂක ප්‍රදේශය මේ ඔක්කොම එකිනෙකට වෙනස් කොටස්. මේ ඔක්කොම වෙනස් කොටස් එකතු වෙලා පොදු අරමුණක් කෘෂිකර්මාන්තයට හෝ ජන ජීවිතයට අවශ්‍ය ජලය රඳවා තබා ගැනීම. බැඳී ක්‍රියා කරනව නේද? ඔව් එකිනෙක බැඳී තියෙන්නේ. නැත්තම් ජලය රඳව ගන්න බෑනේ. අරමුණ ඉෂ්ට වෙන්නේ නැහැනේ. එක එක වෙනස් කොටස් එකිනෙකට වෙනස් කාර්යයන්ද කරන්නේ. ඔව්නේ. බැම්මෙන් ජලය රඳව ගන්නවා. පිටවාණෙන් වැඩි ජලය පිට කරනවා බැම්ම ආරක්ෂා කරගන්න. නේද? right? එහෙනම් මේ ටික අපි සරලව තේරුම් ගමු පුතේ. මේ උදාහරණ තුනෙන් ඔබට මනාව පැහැදිලි වෙනවා පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. දැන් මේ අපි පරිගණක පද්ධතිය ගැන ඉගෙන ගන්න ගිහිල්ලා
ඔබට ඉස්සෙල්ලා මම පද්ධතිය කියන එක පැහැදිලි කරලා දුන්නා. දැන් ඔබට විතා මැනවි මං හිතන්නේ පද්ධතියක් කියන එක තේරුම් ගන්න පුළුවන්. දැන් යමු පුතේ මේ පද්ධති සංකල්පය අපි කොහොමද පරිගණකයකට ආදේශ කරන්න කියලා බලන්න. මේ තියෙන්නේ පුතේ පරිගණක පද්ධතියක මූලික ව්‍යුහය. අපි මෙතෙන්ට එන්න කලින් පොඩ්ඩක් බලමු. අර අපි කලින් ගත්ත උදාහරණෙත් එක්ක කලින් ගත්ත උදාහරණ 3ක් ගත්තා. කලින් නිර්වචනයක් ගත්තා. මේවත් එක්ක මේ පරිගණක පද්ධතිය සමන්විත වෙනවද කියලා. ඔව්. පරිගණක පද්ධතිය ගත්තත් පුතේ මව්පෝරුවක් තියෙනවා. දෘඩ තැටි තියෙනවා. දෘඩ තැටියක් RAM කාඩ් කියලා කියන සසම්බාහ්‍ය ප්‍රවේශ මතකයක් නැත්නම් ප්‍රධාන මතකයක් තියෙනවා. ඔබ මේක ගැන ඉස්සරහට ඉගෙන ගන්නවා මේ පාඩම තුල. රැහන් තිබෙනවා. CD හෝ DVD හෝ ROM එකක් තියෙනවා. මේ වගේ විශාල උපාංග ප්‍රමාණයක් පිටින් කේසින් එකක් තියෙනවා. Java සැපයුම් පද්ධතියක් තියෙනවා. මේ වගේ එකිනෙකට වෙනස් කොටස් රාශියකින් සමන්විතයි. මේව කරන්නේ පුතේ එකිනෙකට වෙනස් කාර්යයන්. එකිනෙකට වෙනස් කාර්යයන්. එකම කාර්යය කරන්නේ නැහැ මේ අය. එකිනෙකට වෙනස් කාර්යයන් කරන්නේ. ඊට අමතරව මේ විවිධ කොටස් එකිනෙකට වෙනස් කාර්යයන් කරන අතරේ ඔවුන්ගේ අරමුණ මොකද්ද? පරිශීලකයාගේ කාර්යයන් ඉෂ්ට කළ දෙන එක. කවුද පුතේ පරිශීලකය කියන්නේ? පරිගණකය පාවිච්චි කරන කෙනා. මේ පරිගණකය පාවිච්චි කරන කෙනාට අවශ්‍ය කාර්යයන් ටික කරලා දෙන එක තමයි මෙයාගේ පොදු අරමුණ. එහෙනම් පරිගණකයත් පුතේ පද්ධතියක්. මේ කොටස් ඔක්කොම එකිනෙක හා බැඳීලා පරිශීලකයක කාර්ය ඉෂ්ට කරලා දෙනවා. එකිනෙකට වෙනස් කොටස් එයාලා කරන එකිනෙකට වෙනස් කාර්යයන්. එහෙනම් රත්තරන් දරුවනේ ඔබ දන්නවා මේ විශේෂයේෂය තුල ඉතා පැහැදිලිව ඔබට පේනවා පුතේ පරිගණකය කියන එකත් පද්ධතියක් කියලා. එහෙනම් ඔබ පද්ධතියක් වශයෙන් හඳුනා ගන්න. දැන් බලමු මේ හඳුනාගත්ත පද්ධතිය තුළ කොටස් සහ ව්‍යුහය මොකක්ද කියලා ගැඹුරින් විමර්ශනය කරලා බලමු. එන්න මේ දක්වලා තියෙන ව්‍යුහයට. පරිගණක පද්ධතියක මූලික ව්‍යුහය. ඕනම උපාංගයක් යන්ත්‍රයක් වැඩ කරනකොට පුතේ ඒකට තියෙන මූලික ව්‍යුහයක්. මේ ව්‍යුහයට අනුව තමයි මේව වැඩ කරන්නේ. එහෙනම් පරිගණක පද්ධතිය ගැන ඉගෙන ගන්න යන දරුවෙක් ඉස්සෙල්ලම කරන්න ඕන දේ තමයි මේ ව්‍යුහය තේරුම් ගන්න එක. සාමාන්‍ය ව්‍යුහය මේ තියෙන්නේ පුතේ. පරිගණක පද්ධතියක් ගත්තොත් එහෙට ආදාන තියෙනවා. පද්ධතිය වැඩ කරන්න ආදානයක් දෙන්න ඕන. ඒ ආදානය කිසියම් නිශ්චිත සංවිධානගත වූ සැකසුම් ක්‍රියාවලියක් තුලින් ප්‍රතිදානයක් පිටතට ලබා දෙන්න ඕන. පාසල නැමැති පද්ධතියට අර අපි කියපු සම්පත් ටික ආදානය කළාම පාසල ඇතුළේ තියෙන විෂය නිර්දේශය සහ ප්‍රතිපත්තිය සහ නීති රීති එක්ක හොඳ සැකසුම් ක්‍රියාවලියක් වෙලා හොඳ පුරවැසියෙක් සමාජයට ප්‍රතිදානය කරනවා. පරිගණක පද්ධතියත් ඒ වගේ ආදානයන්. මොනවද පුතේ අපි ආදානය කරන්නේ? අපි data නැත්තම් දත්ත ආදානය කරනවා. මම මෙහෙන් වාක්‍ය ලියන්නම් සිංහලෙන්. දත්ත ආදානය කරනවා. මේ දත්ත කිසියම් නිශ්චිත සැකසුම් ක්‍රියාවලියකට භාජනය වෙලා ඒ සැකසුම් ක්‍රියාවලිය තුලින් නිර්මාණය කරනම පුතේ තොරතුරු. අපි මේකට කියනවා පුතේ ඉංග්‍රීසියෙන් information කියලා. දත්ත පද්ධතිය තුළට ආදානය කරලා එක ප්‍රොසෙස් කරලා ඉන්පුට් කරලා data ප්‍රොසෙස් කරලා information output කරනවා. මේක තමයි පුතේ පරිගණක පද්ධතියක තියෙන මූලික ව්‍යුහය. මෙන්න මේ ව්‍යුහය තමයි අපි ගැඹුරින් විශ්ලේෂණාත්මකව තවදුරටත් කොටස් වලට කඩලා වෙන් කරලා බලන්නේ. මම හිතනවා ඔබට දැන් හොඳ වැටහීමක් ඇති පරිගණක පද්ධතියක මොකද වෙන්නේ කියලා. කවුරු හරි ඔබෙන් ඇහුවොත් මොකද්ද පරිගණකයෙන් කරන්නේ? දරුවෙකුට කියන්න පුළුවන් දත්ත තොරතුරු බවට පත් කිරීම. ඇයි පුතේ දත්ත තොරතුරු බවට පත් කරන්නේ? මෙන්න මේක හරි වැදගත් ප්‍රශ්නයක්. දත්ත වශයෙන් තියෙන ඇයි අපි තොරතුරු බවට පත් කරන්නේ? දත්ත තොරතුරු බවට පත් කරන්නේ ඉතා වැදගත් කාරණයක්. ඒ තමයි පුතේ තීරණ ගැනීම සඳහා. අපිට සාමාන්‍ය ජීවිතේ අපේ වැඩ කටයුතු කරගෙන යනකොට අපට තීරණ ගන්න වෙනවා විවිධ තීරණ. මේ තීරණ ගන්න අවශ්‍ය තොරතුරු ටික නිර්මාණය කරලා දෙන එක තමයි මේ පරිගණකයෙන් අපට කරන වැදගත්ම දේ. එහෙනම් ඔබ මේක ලස්සන කතාවක් විදිහට සම්පින්ඩණය කළ ඔලුවල තියාගන්න පුතේ.
මොකද්ද මම මේ කියන්න ගියේ? අපි සාමාන්‍ය ජීවිතයේ ජීවත් වෙනකොට ජීවීන් වශයෙන් අපිට දෛනික ජීවිතේ වැඩ කරගන්න යම් යම් තීරණ ගන්න සිද්ධ වෙනවා. මේ සමහර තීරණ ගන්න අපට පරිගණකය උදව් වෙනවා. හැම තීරණයක්ම නෙවෙයි සමහර තීරණ. බොහෝ තීරණ. ඒතර පරිගණකයට අපි දන්න දත්ත ආදානය කරාම අපි කලින් ඩිෆයින් කරපු සකස් කරපු ප්‍රොසෙස් එකකින් ප්‍රොසෙස් වෙලා සැකසුම් ක්‍රියාවලට භාජනය වෙලා මේක ඉන්ෆර්මේෂන් එකක් තොරතුරක් විදිහට අවුට්පුට් කරනවා ප්‍රතිදානය කරනවා. අන්නේ තොරතුර පාවිච්චි කරලා අපි ඩිසිෂන් මේකින් තීරණ ගැනීමේ ක්‍රියාවලිය කරනවා. එහෙනම් පරිගණක පද්ධතියේ සාමාන්‍ය කාර්ය අදහස ඔබට ඉතා මැනවින් තේරෙනවා කියලා මට විශ්වාසයි. දැන් අපේ පාඩම මොකද්ද පුතේ? පරිගණක පද්ධතිය හඳුනා ගැනීම. එහෙනම් පරිගණක පද්ධතිය හඳුනා ගන්න කලින් අපි මුලින් මෙහි ව්‍යුහය අඳුරගත්තා. දැන් යමු මේ ව්‍යුහයට අනුව කොහොමද පරිගණක පද්ධතිය සකස් වෙලා තියෙන්නේ කියලා ගැඹුරින් විමර්ශනය කරලා බලන්න. පරිගණක පද්ධතිය. කම්පියුටර් සිස්ටම්. පුතේ පරිගණක පද්ධතිය ගත්තම මේක ප්‍රධාන වශයෙන් අපි කොටස් 4කට බෙදනවා. මේ පේන්න තියෙනවා. දෘඩාංග, මෘදුකාංග, ස්ථිරාංග සහ ජීවාංග. අපි ඉංග්‍රීසියෙන් කියනවා හાર્ඩ්වෙයා, සොෆ්ට්වෙයා, ෆර්ම්වෙයා සහ ලයිව්වෙයා කියලා. ඇයි මෙහෙම බෙදන්නේ? මේ තමයි පරිගණක පද්ධතියක් සමන්විත වන ප්‍රධානම සංරචක 4. මෙහෙම බෙදාගත්තම අපට අධ්‍යයනය හරිම පහසුයි. හරි නේද? එතකොට මම පොඩ්ඩක් අපේ සිරුරත් එක්ක මේක සම්බන්ධ කරලා බලනවා. සිරුර නැමැති පද්ධතියයි පරිගණක පද්ධතියයි අතර සම්බන්ධතාවයක් මම කැමතියි ඔබට තේරුම් කරලා දෙන්න. ඒක හරියට තේරුම් ගත්තොත් ඔබට ලොකු දැනුමක්, ඔබට මේක ඉගෙන ගන්න ගියාම ලොකු අවබෝධයක්, සමීප බවක් පේනවා. අපේ සිරුර පුතේ නිර්මාණය වෙලා තියෙන භෞතික අවයව තියෙනවා. මෙන්න මේක සමාන කරන්න පුළුවන් පරිගණකයේ දෘඩාංග කොටස් වලට. ඇයි පරිගණකයේ දෘඩාංග කියලා කියන්නේ පුතේ පරිගණක පද්ධතියක් සමන්විත වෙන භෞතික කොටස් ටික. පරිගණක පද්ධතියක් සමන්විත වෙන භෞතික කොටස් වලට අපි කියන පුතේ දෘඩාංග කියලා. එහෙනම් මේ දෘඩාංග සිරුරට කොටස් වලට සමාන කරන්න පුළුවන්. මෘදුකාංග නැත්නම් සොෆ්ට්වෙයා, හાર્ඩ්වෙයා හරි සොෆ්ට්වෙයා. අපිට තියෙන මනසක්. මේ මනස මගින් තමයි සිරුර මෙහෙවන්නේ. පරිගණකයේ තියෙන මෘදුකාංග නැත්නම් සොෆ්ට්වෙයා වලින් තමයි මේ පරිගණක පද්ධතියේ තියෙන භෞතික කොටස් මෙහෙවන්නේ. අපි සොෆ්ට්වෙයා නිර්වචනය කරන්නේ පුතේ ඉංග්‍රීසි වලින් කියනවා a set of instructions. උපදේශ මාලාවක එකතුවක් කියලා කියනවා. එහෙනම් උපදේශ මාලාවක් තියෙන්නේ ඇයි? පරිගණක පද්ධතියේ දෘඩාංග කොටස්, පරිගණක පද්ධතියක දෘඩාංග කොටස් මෙහෙවන්න. එහෙනම් මේ දෙක අපේ සිරුරේ තියෙන භෞතික කොටස් වලටයි මනසටයි සමානයි. ස්ථිරාංග සමාන වෙන්නේ. ස්ථිරාංග ගැන අපි පසුව මේ ගැන කතා කරනවා. මම කෙටියෙන් හැඳින්වීමක් කරන්න පුතේ. ස්ථිරාංග කියන්නේ පරිගණකයක් නිෂ්පාදනය කරලා මේ ලෝකෙට පරිගණක බිහි වෙනකොටම නිෂ්පාදකයෙකු විසින් පුංචි වැඩසටහනක් දානවා. ඕක ටිකක් සමාන වෙනවා අපි ආගමිකව ගත්තොත් තමයි මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. අපි පෙර භවයෙන් ගේන විඥාණය හා සමානයි. පෙර භවයෙන් ගේන පුරුදු හා සමානයි. ඒකෙන් තමයි අපි මේ භවයේ අපේ මනස නිර්මාණය වෙන පටන් ගන්න. ඒ වගේ ස්ථිරාංග කොටස මෘදුකාංග කියන්නේත් වැඩසටහන්, ස්ථිරාංග කියන්නේත් වැඩසටහන්. මේ දෙකම වැඩසටහන් උනාට පුතේ මේ මෘදුකාංග අපට වෙනස් කරන්න පුළුවන්. හරියට මේ ආත්ම භවයේදී මේ ජීවිතය තුළ අපේ මනස දියුණු කරගන්න පුළුවන් වගේ ස්ථිරාංග අපට වෙනස් කරන්න බෑ පරිගණකේ. හරියට අපි ඊළඟ කලින් ආත්මෙන් ගෙනාපු දැනුම හා සමානයි. අපි ඉස්සරහට යමු. ජීවාංග කියන්නේ පුතේ පරිගණකයක තියෙන දෘඩාංග කොටස්, මෘදුකාංග කොටස් සහ ස්ථිරාංග කොටස් මෙහෙවන පරිශීලකයා. ඔබ පරිගණකයක් ඉස්සරහා වාඩිලා වැඩ කරනකොට ඔබ තමයි එතන ජීවාංගය. ජීවාංගය අවශ්‍යමද පුතේ? පරිගණක පද්ධතියක් කොටස් සම්පූර්ණ වෙන්න අවශ්‍යයි. හાર્ඩ්වෙයා කොටස් ටික එකතු කරලා සොෆ්ට්වෙයාස් ඉන්ස්ටෝල් කරලා ෆර්ම්වෙයා එකක් තියෙන නිසා පරිගණකයක් මේ සුලින් තිබ්බම වැඩ කරනවද? නැහැ. පරිශීලකයෙක් ඉන්න ඕන, ජීවාංගයක් ඉන්න ඕන පරිගණකයෙන් වැඩක් කරගන්න. ඔබට තේරෙනවා. දැන් මම ඔබව ගේනවා අර මං ගෙන අපු උදාහරණයට. සිරුර නැත්තම් මිනිස් සිරුර නැත්තම් මිනිසා කියන කෙනාට මේක සමාන කරන්නේ කොහොමද? මිනිසා භෞතික කොටස් නිර්මාණය වුණාට, මනසක් වර්ධනය වුණාට
මනසක් තිබුණට පෙරාත්ම භවයෙන් පුරුදු ආවට මේ කාලේ මේ තියෙන පරිසරය තුළ ජීවත් වෙන්න දැනුම නීති රීති අවශ්‍යයි. ඒ දැනුම නීති රීති වශයෙන් විසින් තමයි අපිව මෙහෙවන්නේ පුතේ. මේ දැනුම සමාජයේ තියෙන නීති රීති වලින්ද අපිව මෙහෙවන්නේ. අන්න එක මම සමාන කරනවා ජීවාංග වලට. පරිගණක පද්ධතියේ ජීවාංග වලට. අපේ සිරුර අපිව මෙහෙවන්න රටක තියෙන නීති රීති පද්ධතිය හා සමානයි. හොඳයි. ඔබට මං වෙනස් උදාහරණයක් ගෙනත් දුන්නා මේ පරිගණක පද්ධතිය ගැන වෙනම ආකාරයකින් තේරුම් ගන්න ඕන නිසා. මම නැවතත් ඔබට ගේනවා පරිගණක පද්ධතියේ කොටස් 4 සරලව තේරුම් ගන්න උදාහරණයෙන් එළියට ඇවිල්ලා දෘඩාංග කියන්නේ පරිගණකේ නිර්මාණය වෙලා තියෙන භෞතික කොටස් ටික. මෘදුකාංග කියන්නේ පරිගණකය මෙහෙවන්න අවශ්‍ය වන උපදේශ මාලාව. අපි software කියලා කියනවා. ස්ථිරාංග කියන්නේත් software එකක් වැඩසටහනක්. මේ software එකෙන් කරන්නේ පරිගණකයේ මූලික සමාරම්භන අවස්ථාව ලබා දීම. සෑම අවස්ථාවකම පරිගණක ඉස්සෙල්ලම සමාරම්භ වෙන්නේ මේකෙන්. අපි ඉස්සරහට කතා කරමු ජීවාංග. පරිගණකයේ මෙහෙවන පරිශීලකයා. එහෙනම් මෙන්න මේ කොටස් හතරෙන් තමයි පුතේ පරිගණක පද්ධතියක් සමන්විත වෙන්නේ. අපි ඉස්සරහට ගිහලා බලමු. දෘඩාංග. අපි මේ කලින් කතා කරපු කොටස් 4 අපි මේ දෘඩාංග කොටස ගැන ඉස්සෙල්ලා සම්පූර්ණයෙන් කතා කරලා ඉමු. ඒ තමයි මේ දෘඩාංග කොටස. මම කලින් කිව්ව දෘඩාංගයක් කියන්නේ මොනවද පුතේ? physical components භෞතික උපාංග ටික. පරිගණකයක් සමන්විත වෙන physical components නැත්නම් භෞතික උපාංග ටික. මේ භෞතික උපාංග ටික ආයෙත් කොටස් 5කින් සමන්විත වෙනවා. මේ කොටස් 5ම එකතු වුණාම තමයි භෞතික කොටස් සියල්ලම නියෝජනය වෙන්නේ. එහෙනම් බලමු මේ මොනවද කියලා. පරිගණක පද්ධතියක් සමන්විත වෙනවා පුතේ ආදාන උපාංග වලින් input devices. ප්‍රතිදාන උපාංග වලින් output devices. මතක උපාංග storage devices. මධ්‍ය සැකසුම් ඒකකය central processing unit. sannivedana අනිකුත් උපාංග communication and other devices. communication and other devices. මෙන්න මේ කියන සියලුම භෞතික කොටස් ටික මෙන්න මේ විදිහට කොටස් 5කට බෙදලා අපි අධ්‍යයනය කරනවා. එහෙනම් අපි ඉස්සරහට ගිහින් බලමු මුලින්ම පුතේ ආදාන උපාංග කියන්නේ මොනවද කියලා. ඊට පස්සේ අපි යමු ප්‍රතිදාන උපාංග ඒ පිළිවෙලෙන් හඳුනා ගන්න. ආදාන උපාංග input devices. ලෝකෙ පුතේ පරිගණක පද්ධතියක් හා සම්බන්ධ වන ආදාන උපාංග විශාල ප්‍රමාණයක් තියෙනවා. විවිධ සමාගම් විවිධ ආයතන එකිනෙකට වෙනස් පුංචි පුංචි වෙනස්කම් සහිතව දහස් ගණනක් ආදාන උපාංග නිර්මාණය කරමින් තියෙනවා. නිර්මාණය කරලා තියෙනවා. අනාගතයේ තව සැලසුම් කරමින් නිර්මාණය කරනවා. මෙන්න මේවා ප්‍රධාන වශයෙන් හඳුනාගත්ත උදාහරණ කිහිපයක් අපි මෙතෙන්දී සලකා බලමු. ඇයි අපි මේවා ඉගෙන ගන්න පුතේ? තාක්ෂණ වේදය විෂය ධාරාව හදාරන දරුවෝ Science for Technology තාක්ෂණ වේදය සඳහා විද්‍යා විෂය තුලදී ඔබ ඉගෙනගෙන ඔබ උපාධාරීන් වෙලා යම් දිනක මේ කර්මාන්තය තුල වැඩ කරද්දී ඔබට සිද්ධ වෙනවා විවිධ පරිගණක පද්ධතියක වැඩ කරන්න. එතෙන්දී ඔබට මේ ආයතන වල වැඩ කරද්දී එකිනෙකට වෙනස් ආදාන උපාංග හමු වෙනවා. මේවා ගැන හොඳ පුහුණුවක්, හොඳ දැනුමක්, අවබෝධයක් ඔබට තියෙන්න ඕන. මේවයින් කෙරෙන්නේ මොකක්ද කියලා. ඒක තමයි මේ පාඩම් කොටසේ ඔබට ඉදිරිපත් කරලා තියෙන අරමුණ. පළවෙනි උපාංගය මූසිකය. නැත්නම් අපි සාමාන්‍ය විදිහට කියනවා මවුස් කියලා. ඔබ සාමාන්‍යයෙන් මවුස් ගැන දන්න පුතේ. මවුස් ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා ඇත්තටම කිව්වොත්. අපි එකක් කියනවා වීල් මවුස්. අර යටින් පුංචි බෝලයක් තියෙන එක. දැන් ඒක නිෂ්පාදනයෙන් ඉවත් වෙලා භාවිතෙන් ඉවත් වෙමින් යන්නේ. දැන් තියෙන පුතේ ඔප්ටිකල් මවුස්. යටින් ලේසර් ආලෝකයක් සහිතව වැඩ කරන. එහෙනම් මෙන්න මේ වීල් මවුස් සහ ඔප්ටිකල් මවුස් කියන මවුස් වර්ග දෙක තියෙනවා. හැබැයි මේක පුතේ භාවිතයෙන් ඉවත් වෙමින් යනවා. ඔබට හොයන්නත් අමාරුයි දැන්. ඔප්ටිකල් මවුස් තියෙනවා. දැනට පාවිච්චි කරන මවුස් ඔප්ටිකල් මවුස්. එහෙනම් පළවෙනි එක මූසිකය ආදාන උපාංගයක් අපිට සුලභව හම්බ වෙනවා. පස්සේ කාලෙක පුතේ මුල්ම කාලේ නිර්මාණය කරපු පරිගණක සමග මේ මූසිකය ආව. පස්සේ කාලෙක අපි හැදුවා ලැප්ටොප් කියන පරිගණක. එහෙම නැත්නම් උකුළු පරිගණක.
උකුළු පරිගණකයක් තැනින් තැන රැගෙන ගිහිල්ලා පාවිච්චි කරන්න හැදුවට පස්සේ මේකට සාමාන්‍ය මවුස් එක සාම්ප්‍රදායික මවුස් එක නැත්තම් මූසිකය පාවිච්චි කරන්න බෑ. අන්න ඒ නිසා විද්‍යාඥයෝ මේකට සොලියුෂන් එකක් විසඳුමක් හෙව්වා. මොකද්ද පුතේ? පරිගණකය යතුරු පූර්ව ආසන්නයේම නිර්මාණය කරා පුතේ ස්පර්ශ තලයක්. අපි කියනවා පුතේ ටච් පෑඩ් කියලා. මේ තියෙන එක. එහෙනම් දෙවෙනි ආදානුපාංගයේ වශයෙන් මම ඔබට හඳුන්වා දෙන්නේ ඔබ ඊට හොඳින්ම දන්න ස්පර්ශ තලය. මූසිකයක් ගත්තම මෙහි බටන්ස් දෙකක් තිබෙනවා. left right කියලා. මේ ස්පර්ශ තලයට පහලින් ඒ බටන්ස් දෙක තියෙනවා left button and right button කියලා. වම් පස සහ දකුණු පස බටන් දෙක තියෙනවා. හරි. ස්පර්ශ සංවේදී තිරය. පස්සේ කාලෙක පුතේ පස්සේ කාලෙක කියන්නේ මේ ලැප්ටොප් පරිගණක භාවිතයත් එක්ක තව ඉස්සරහට යද්දී උපාංග දියුණු වෙද්දී අපි හැදුවා ටැබ් ආදී පරිගණක යන්ත්‍ර. ටැබ් වර්ගයේ පරිගණක යන්ත්‍ර. මේවා තියෙන තනි තිරයක්. ඒතකොට තිරය විතරයි. දැන් මේකත් එක්ක මේ උපාංග එන්න පාවිච්චි පහසු ස්මාර්ට් කරන්න ඕන, සුහුරු කරන්න ඕන. මෙන්න මේ අවශ්‍යතාවය මත පරිගණක සහ පරිගණන උපාංග එන්න කුඩා වෙද්දී තිරයක් පමණක් තියෙන උපාංග හැදුවා. ඒතකොට කොහොමද අපි මේක ටච් කරලා මේ හරහා උපදෙස් ලබා දෙන්නේ? අන්න ඒකට තමයි පුතේ ටච් ස්ක්‍රීන් එක හැදුවේ. නැත්තම් අපි කියනවා ස්පර්ශ සංවේදී තිරය හැදුවා. මේ ස්පර්ශ සංවේදී තිරය තමයි අපි ඊළඟට හඳුනාගන්න ආදාන උපාංගය. ඔබ ඔබේ ජංගම දුරකථනවල දකිනවා ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන ඉඳලා ලැප්ටොප් පරිගණකවල තියෙනවා, ටැබ් යන්ත්‍රවල තියෙනවා, ATM යන්ත්‍රවල තියෙනවා. බොහෝ යන්ත්‍රවල මෙන්න මේ කියන ස්පර්ශ සංවේදී තිරය ටච් ස්ක්‍රීන් එක ආදාන උපාංගයක් වශයෙන් පාවිච්චි වෙනවා. හොඳයි. ඊළඟට පුතේ අපිට තියෙනවා හතරවෙනි එක මාර්ග ගුලාව. මේ සිංහල වචන ඔබට එච්චර සමීප නැහැ කියලා මට හිතෙනවා. ඉංග්‍රීසි වචනේ බැලුවොත් ට්‍රැක් බෝල් එකක් ටිකක් අලුත් වෙන්න පුළුවන්. මෙන්න මේක තමයි මේ උපාංගය. උපාංගය බැලුමට නම් ඔබට තේරෙනවා මේක මවුස් එකක් වගේ කියලා. මේ උපාංගය ගොඩක් ජනප්‍රියව අපිට නිතර දකින්න ලැබෙන්නේ නැහැ පුතේ. මේ උපාංගය සාම්ප්‍රදායික මූසිකයක් මවුස් එකක් වගේ මැදින් ඔබට පේනවා වීල් එකක් තියෙනවා. ස්ක්‍රෝල් කරන්න left සහ right mouse button දෙක තියෙනවා. ඊට අමතරව පැත්තකින් ලොකු බෝල් එකක් තියෙනවා. මේකයි මේ ට්‍රැක් බෝල් කියන වචනේ හැදෙන්නේ මේ බෝල් එක නිසා. මේ mouse එක පාවිච්චි කරද්දී පුතේ මේ ට්‍රැක් බෝල් එකෙන් වෙනස් වෙන ප්‍රධානම ලක්ෂණය තමයි mouse එක සෑහෙන මූව් කරනවා අපි. එහෙම චලනය කරන වැඩ කරන්න ගියාම. ට්‍රැක් බෝල් එකේ වගේ ලොකු වෙනස්කම් කරන්න අවශ්‍ය නැහැ. වෙනස්කම් කරනවා මූව් කරනවා. මේ ට්‍රැක් බෝල් එකෙන් තමයි අපි ගොඩාක් වෙලාට මූව් කරන්නේ. මේ ට්‍රැක් බෝල් එක පිහිටන තැන එක එක ට්‍රැක් බෝල් එක වල වෙනස් වෙනවා. මේ බෝල් එක තියෙන තැන සමහරලාට ඇඟිලි දෙකෙන්ම හසුරවන්න, මහපට ඇඟිල්ලෙන් හසුරවන්න. දැන් මේ උපාංගේ වැඩිපුර මහපට ඇඟිල්ලෙන් හසුරවන්න ඉතින් තියෙන්නේ. මේවා ග්‍රැෆික් වැඩවලදී උදව් වෙනවා. රයිට්? එක එක පාවිච්චි කරන කාර්ය අනුව වෙනස් කාර්යයන් සඳහා විවිධ හැඩතල තුළ ඔබට පුළුවන් අන්තර්ජාලයට ගිහලා ට්‍රැක් බෝල් කියලා සර්ච් කරොත් මේකිනකට වෙනස් ට්‍රැක් බෝල් උපාංග විශාල ප්‍රමාණයක් මාර්ග ගුලාව උපාංග විශාල ප්‍රමාණයක් ඔබට හොයාගන්න පුළුවන්. එහෙනම් ඔබ මවුස් එකෙන් වෙන් කරලා අඳුර ගන්න පුතේ මේ මාර්ග ගුලාව කියන නැත්නම් ට්‍රැක් බෝල් කියන උපාංගය. මේකත් ආදාන වර්ගයේ උපාංගය. පස්වෙනි එක මෙහෙයුම් යටිය. මේකත් අලුත් වචනයක් ඔබට. ජොයිස්ටික්. හැබැයි මේ රූපය නම් ඔබ දැකලා ඇති සමහර දරුවෝ පාවිච්චි කරනවා ඇති. මෙහෙයුම් යටිය මේක මේ ළමයින් අතර තරුණ තරුණියන් අතර ජනප්‍රියයි. පරිගණක ක්‍රීඩාවලට පාවිච්චි කරනවා. හැබැයි ඔබ වරදවා තේරුම් ගන්න එපා මේ ජොයිස්ටික් කියන උපාංගය පරිගණක ක්‍රීඩා සඳහා පමණක් නෙවෙයි. උපාංග හසුරවීම ඇතුළු බොහෝ දේවල් කරන්න විශේෂයෙන් මේ අභ්‍යවකාශ තාක්ෂණ තුල සෑහෙන පාවිච්චි කරනවා පුතේ. ඒ නිසා මෙහෙයුම් යටිය අපට හමු වෙන ඊළඟ ආදාන උපාංගය මෙහෙයුම් කටයුතු සඳහා ඊටාම සුලභ සහ ජනප්‍රිය ආදාන උපාංගයක්. දැන් මම ඔබට මේ කියලා ආදාන උපාංග පහක් හඳුන්වලා දුන්නා. මේ කියලා දුන්න ආදාන උපාංග පහට පොදු නාමයක් එකතු කරන්න යනවා. මේ සියල්ලටම පුතේ අපිට කියන තනි වචනයක් තියෙනවා පොදු හැඳින්වීමක්. මෙයාලට අපි කියනවා පුතේ දැක්වුම් උපාංග කියලා.
දැක්වුම් ආදාන උපාංග කියලා. ලක්ෂීය උපාංග කියලා. මේ වචනේ මත තියාගන්න. ඔබට MCQ questions නැත්නම් බහුවර්ණ ප්‍රශ්න නිර්මාණය වෙද්දී මෙන්න මේ වචන පාවිච්චි වෙනවා. ඔබට බහුවර්ණ ප්‍රශ්න නිර්මාණය තමයි ගොඩක් වෙලාට විභාගෙදී හම්බෙන්නේ මේ විෂය කොටස් ටික. ඔබට ප්‍රශ්න වලදී හම්බ වෙන්නේ. මම මේ වචනේ මෙහෙන් ලියලා දෙන්නම් පුතේ. දැක්වුම් ආදාන උපාංග. දැක්වුම් ආදාන උපාංග. මම මේ පුංචි ටික අයින් කරා. මෙන්න මෙහෙම අල්ලගන්න. තව තියෙනවා පුතේ මේකට වචනයක් ලක්ෂීය උපාංග කියලා. ලක්ෂීය උපාංග නැත්නම් ලක්ෂීය ආදාන උපාංග. ආදාන උපාංග ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. මේ එක් වර්ගයක්. එතකොට ඔබ වරදවා තේරුම් ගන්න එපා මේ පහ විතරයි දැක්වුම් උපාංග තියෙන, තවත් තිබෙනවා අපිට ඉස්සරහට හම්බ වෙනවා. එහෙනම් මම ඔබට කියලා දෙන්න පටන් ගත්තා ආදාන උපාංග. එයින් ලක්ෂීය සහ නැත්නම් දැක්වුම් වර්ගයට අයිති වෙන ආදාන උපාංග පහක් මෙතන කතා කරා. තවත් තියෙනවා අපි ඉස්සරහට ගිහින් බලමු. ඊළඟ එක ඩිජිටයිසර්. මාර්ගත ඉගැන්වීම් ක්‍රමවලදී වැඩිපුර පාවිච්චි වෙන උපාංගයක් ඩිජිටයිසර් එක. ඊට අමතරව ඩ්‍රෝවින් වලට පාවිච්චි කරනවා පුතේ. මේ තියෙන තලය මත පරිගණකයේ තිරය බලාගෙන මේ විශේෂිත පෑනක් මේ උපාංගයත් එක්ක එනවා. අන්නේ පෑනෙන් මේ තලය මත ලියන එකයි කරන්නේ. මේ පෑනේ කාබන් නැවතින්ද පාවිච්චියක් නැහැ. මේ තලය මත ලියද්දී ඊට අදාළ සියලුම රේඛාවන් සියලු සලකුණු පුතේ තිරය මත පෙන්නනවා. එතකොට අපි පොතක ලියද්දී පොත දිහා බලන් තමයි ලියන්න ඕන. ඩිජිටයිසර් එකක් පාවිච්චි කරලා අපි යම් නිර්මාණයක් කරනකොට අපි බලන්න ඕන පරිගණක තිරය දිහා බලාගෙනයි ලියන්න ඕන. අත තියෙන්නේ පෑනත් එක්ක ඩිජිටයිසර් එක මත, net තියෙන්න ඕන පරිගණකේ තිරය මත. එහෙනම් මේකත් ඩිජිටයිසර් ආදාන උපාංගයක්. මොන ආදාන උපාංගයක්ද පුතේ? දැක්වුම් ආදාන උපාංගයක් නැත්නම් ලක්ෂීය කියන වර්ගයට අයත් ආදාන උපාංගයක් මෙයත්. තව අපිට හම්බ වෙන පුතේ කෙනෙක් ආලෝක පෑන. ලයිට් පෙන් කියලා කියනවා. බලන්න මේ ලයිට් පෙන් එක. මේ ලයිට් පෙන් එකට තියෙනවා අපි මේක උදාහරණයක් ගත්තොත් මේ පැත්තෙන් වයර් එකක් තියෙනවා. මේක පරිගණක පද්ධතියට සම්බන්ධ කරලා තියෙනවා. එතකොට මේ ලයිට් පෙන් එක අපට ආදාන උපාංගයක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන් පරිගණකයේ තිරය මත අපි යම් යම් දේ ලියනකොට ඇත්තටම තිරය මත එළිවිලා පෙන්වනවා. ඒක තිරෙන් නෙවෙයි සිද්ධ වෙන්නේ. ඔබ පැහැදිලිව තේරුම් ගන්න මේ ලයිට් පෙන් එකේ තියෙන වයරය මගින් තමයි මේ දත්ත පරිගණකය තුළට සම්ප්‍රේෂණය වෙන්නේ. එහෙනම් තිරය මත යම් යම් තැන් ස්ථානගත කරමින් යම් යම් තැන් දක්වමින් අපට පුළුවන් උපදෙස් ලබා දෙන්න ආදාන උපාංගයක් වශයෙන් ආලෝක පෑන ලයිට් පෙන් එක පාවිච්චි කරලා. ඒ නිසා මේකත් පුතේ දැක්වුම් උපාංග ගණයට අයිති වෙනවා. දැන් ඔබට දැක්වුම් උපාංග 7ක් මේ වෙනකොට අඳුර ගන්න පුළුවන් වුණා. දැක්වුම් උපාංග නැත්නම් ලක්ෂීය උපාංග වර්ගයට අයිති වෙන ආදාන උපාංග 7ක්. මම පුතේ මෙතනින් ඉරක් අඳිනවා. යම්කිසි වෙනසක් කරා. ඔබට තේරෙනවද? දැක්වුම් ආදාන උපාංග මෙතනින් ඉහළ කොටස. මෙතනින් පහළ කොටස ලක්ෂීය නොවන නැත්නම් දැක්වුම් උපාංග ගණයට අයත් නොවන ආදාන උපාංග මෙතනින් එහාට කතා කරන්නේ. මෙතට කලින් කතා කරපු මේ ආදාන උපාංග 7යි තියෙන්නේ ලක්ෂීය ආදාන උපාංග. අපි ඉංග්‍රීසියෙන් කියන පුතේ pointing devices කියලා. දැන් මෙතනින් එහාට කතා කරන්න යන්නේ පුතේ non pointing devices. හරිද? හොඳයි. එහෙනම් අපි බලමු මොනවද මේ ඉතිරි ආදාන උපාංග ටික වෙනම ඉගෙන ගනිමු. මොනවද මේ non pointing devices, මොනවද මේ ලක්ෂ්‍ය නොවන ආදාන උපාංග කියලා. මුලින්ම අපට හම්බ වෙනවා 8 වෙනි එක වශයෙන් යතුරු පූර්ව නැත්නම් කීබෝඩ් එක. මම ඔබට මෙහි රූප සටහනක් දීලා නැහැ. ඔබ යතුරු පූර්ව නැත්නම් කීබෝඩ් එක ඉතාම මැනවීම දන්න උපාංගයක්. එකිනෙකට වෙනස් විවිධ හැඩයෙන් තියෙන විවිධ වර්ණයෙන් යුතු යතුරු පූර්ව ඔබට විශාල ප්‍රමාණයක් කීබෝඩ්ස් දැක ගන්න පුළුවන්.
අපි යනවා ඊළඟට සුපරීක්ෂකයට. ස්කෑනර්. මෙන්න මේ උපාංගය. ඔබ මෙයා ගැන දන්නවා. සුපරීක්ෂ උපාංගය. ඇත්තටම මෙයාට කියන්න පුතේ ෆ්ලැට් බෙඩ් වර්ගයේ උපාංගයක්. මේක තියෙන ආකාරය මත මේකට හදලා තියෙන නම ෆ්ලැට් බෙඩ් වර්ගයේ උපාංගයක්. මේ තිරය මත යම්කිසි රූපයක් ඕනෑම ඝන කඩදාසියක් තබලා එහි තිබෙන සියලු දේ පරිගණකය තුළට ආදානය කරගන්න පුළුවන්. එහෙනම් දෙවෙනි ලක්ෂීය නොවන non pointing input device එක තමයි සුපරීක්ෂකය එහෙම නැත්නම් ස්කෑනර් එක. හොඳයි. අපි යමු ඊළඟ එකට වෙබ් කැමරාව. වෙබ් කැමරාවත් පුතේ ආදාන උපාංගයක්. ඒයින් කරන්නේ පරිසරයේ තියෙන යම් දර්ශන කැප්චර් කරලා ග්‍රහණය කරගෙන ඒවා අරගෙන පරිගණකය තුලට ආදානය කරන එක. සුපරීක්ෂකයෙන් කරන්නේ යම් ඝන නැත්නම් මුද්‍රිත යම් කිසි දෙයක් පරිගණකය තුලට ආදානය කරන්න සපෝට් කරන එක. වෙබ් කැමරාව චලනය වන හෝ චලනය නොවන ඕනෑම දෙයක් ග්‍රහණය කරගෙන පරිගණකය තුලට ආදානය කරන්න උපයෝගී කරගන්නවා. මේකෙත් අර non pointing device එකක් වෙන්නේ ලක්ෂ්‍ය නොවන උපාංගයක්. මොකද අපි දැක්වීමක් කරන්නේ නැහැ තිරේ මතවත් කොහෙවත්. ඊළඟ එක 11 වෙනි එක non pointing device වල 4 වෙනි එක තීරුකේත කියවනය. barcode reader. ඔබ දන්නවා barcode. යම් භාණ්ඩ අපි වෙලදී ගන්න යනකොට ඒ භාණ්ඩවල අපි දකිනවා barcode එකක් තියෙනවා. ඒ භාණ්ඩය පිළිබඳ බොහෝ විස්තර අඩංගු කරලා මේ barcode එක තියෙන්නේ. මේ භාණ්ඩේ විස්තර අඩංගු කරලා තියෙන barcode එක තුල තියෙන විස්තර ටික පිටතට ලබාගෙන පරිගණකයට ආදානය කරන්න තමයි පුතේ barcode reader එක තියෙන්නේ. මෙයාට පුළුවන් barcode එක read කරන්න, කියවන්න. එහෙනම් මෙන්න ඔබ අඳුර ගන්නව තවත් ආදාන උපාංගයක් barcode reader. අපි යමු ඉස්සරහට තවත් අය හඳුනා ගන්න. 12 වෙනි එක පුතේ ප්‍රකාශ සලකුණු කියවනය. මේක ඔබ අහලා තියෙනවා. optical mark reader. කෙටියෙන් කියන පුතේ OMR කියලා. ඔබ OMR කියලා අහුනොත් ඔබ තේරුම් ගන්න මේ optical mark reader එක ගැන තමයි මේ කියන්නේ. ප්‍රකාශ සලකුණු මේ අඳුර ගන්න පුතේ සලකුණු. යම්කිසි තැනක තියෙන විශේෂිත සලකුණක් තිබුණොත් ඒක අඳුරගෙන එයා ආදානය කරගන්නවා. ඔබේ බහුවට ප්‍රශ්න පත්‍ර මේ අන්ත්‍රයට ආදානය කළා පහසුවෙන් බලන්න පුළුවන් අඩුම කාලයක් තුල. ඔබට මේ පේන්නේත් එවැනි බහුවරණ සලකුණු කරපු ප්‍රශ්න පත්‍රයක් හෝ එවැනි සමාන දෙයක් මේ අන්ත්‍රයට ඉන්පුට් කරනවා. ඉන්පුට් කරන වේගෙටම සියලුම සලකුණු ටික මෙයා හඳුනගෙන පරිගණකයට ආදානය කරගන්නවා. ඒ අනුව වේගෙන් එයා මේ දත්ත ටික කියවන්න හැකියාව ලැබෙනවා. ප්‍රකාශ සලකුණු පුතේ කියවන්නේ හොඳට මත් තියාගන්න. මේ අක්ෂර කියවන්නේ නැහැ. අක්ෂර වෙන් කළ අඳුර ගන්න නැහැ. මෙයාට පුළුවන් සලකුණු කියවන්න. මේක කියවන හැටිත් මම පොඩි අදහසක් දෙන්නම්. හිතන්න ඔබේ බහුවන ප්‍රශ්න පත්‍රය ඔබට මෙන්න මෙහෙම රවුම් තියෙනවා පිළිතුරු උසස් පෙළට පිළිතුරු 5ක් එනවා පුතේ. මෙහෙම රවුම් තියෙනවා ප්‍රශ්න අංක 1 කියලා අපි හිතුවොත් ඔබ තේරුවේ මෙන්න මේ දෙවෙනි පිළිතුර නම් මම ඇතුළේ තියෙන අංක ලියන්න යන්නේ නැහැ. මේ තියෙන හිස් රවුම් පහෙන් එක රවුමක් ෆිල් එකක් වශයෙන් හඳුනා ගන්නවා. විශේෂිත සලකුණක් වශයෙන් අඳුර ගන්නවා. ඒ කියන්නේ ඔබ මෙහෙම කතරයක් තිබ්බත් මෙහෙම එක පාට කරලා තිබ්බත් මෙයාට පුළුවන් විශේෂිත සලකුණක් වශයෙන් මේක අඳුර ගන්න. ඒ අනුව මේ ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ පිළිතුර අංක 2 වශයෙන් ඔබ තෝරලා තියෙනවා කියලා යන්ත්‍රයට කියවීමේ හැකියාව තියෙනවා. එහෙනම් මම හිතනවා ඔබට ප්‍රකාශ සලකුණු කියවනය එහෙම නැත්නම් ඔප්ටිකල් මාක් රීඩර් එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ ආදාන උපාංගයක් වශයෙන් කියන එක පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. පැහැදිලිනේ පුතේ? 13 වෙනි එක. ප්‍රකාශ අක්ෂර කියවනය. ප්‍රකාශ සලකුණු කියවණයෙන් මදක් වෙනස් මෙයාගේ රාජකාරිය. මෙයාට පුළුවන් ප්‍රකාශ තාක්ෂණය පාවිච්චි කරලා ඔප්ටිකල් ටෙක්නොලොජිය යූස් කරලා කැරක්ටර්ස් එහෙම නැත්නම් අක්ෂර කියවන්න. මම ඔබට පෙන්වන්නම්. බලන්න මේ ප්‍රකාශ අක්ෂර කියවනය විවිධ එකිනෙකට වෙනස් උපාංග තියෙනවා. මේ වගේ හැඩති පෙන් එකක් විදිහට තියෙනවා. එතකොට මෙයාක මේ කරගෙන යන්නේ මේ පෙන් එකෙන් ආලෝක ධාරාවක් වගේ මෙහෙම පෙන්නගෙන යනවා අකුරු ටික උඩින්. පේලියෙන් පේලියට අකුරු ටික මෙහෙම උඩින් අරගෙන ගියාම ඒ තියෙන අකුරු ටික ස්කෑන් කරලා ගන්නවා.
ඒ අකුරු ටික සුපරීක්ෂ කරලා ගන්නවා මෙයා. අරගෙන ආදානය කරනවා පරිගණක යන්ත්‍රය තුලට. එහෙනම් ඔබට යම් ඩොකියුමන්ට් එකක තියෙන ඡේදයක තියෙන නැත්තම් පේලියක තියෙන අක්ෂර ටික ඒ පේලිය ඒ ඩොකියුමන්ට් එක නැත්තම් ඒ ඡේදයේ වචන ටික ඔබට පරිගණක යන්ත්‍රය තුලට ගන්න අවශ්‍ය නම් ඉතා හොඳ උපාංගයක් තියෙනවා ප්‍රකාශ අක්ෂර කියවනය. පේලියෙන් පේලිය මේක රීඩ් කරලා ඇතුලට ගන්න පුළුවන්. ඒව ඇත්තටම පහසුවෙන් එඩිට් කරන්නත් පුළුවන්. ඔබ හිතන්න ඔබට යම්කිසි හොඳ විෂය නිබන්ධනයක් ලැබෙනවා නැත්නම් ඔබට යම්කිසි තොරතුරු වගේක් ලැබෙනවා. මේ ටික ඔබට පරිගණකයට අරගෙන ඔබට එඩිට් කරගන්න සංස්කරණය කරන්න ඕන නම් ඉතා වටිනා උපාංගයක් තමයි ප්‍රකාශ අක්ෂර කියවනය. ඉතා ඉහළ තාක්ෂණයකින් නිර්මාණය කළ ලද උපාංගයක්. පැහැදිලි නේද පුතේ? අපි යමු ඊළඟ 14 වෙනි උපාංගයට චුම්බක තීන්ත අක්ෂර කියවනයට. අපි මේකට ඉංග්‍රීසියෙන් කියන පුතේ magnetic ink character reader කියලා. MICR යන්ත්‍රය කියලා කියනවා. මේ රීඩ් එකෙන් මොකද්ද කරන්නේ? ඔබ දන්නවා චෙක්පත්. චෙක්පත් වල තියෙන පුතේ පහළ කිසියම් විශේෂ සුදු තීරුවක්. මේ තීරුවේ තියෙන පුතේ චුම්බක තාක්ෂණය මගින් එහෙම නැත්නම් මැග්නටික් ටෙක්නොලොජි එක යූස් කරලා මේ පහළ තීරුවේ යම් යම් දත්ත සටහන් කරනවා. අන්නේ සටහන් කළද දත්ත කියවන්න පුළුවන් හැකියාව තියෙන උපාංගය තමයි පුතේ මෙන්න මේ උපාංගය. මොකක්ද උපාංගය? චුම්බක තීන්ත අක්ෂර කියවනය magnetic ink character reader කියලා කියන්නේ. මෙයාට පුළුවන් ඉතා වේගයෙන් මේ චුම්බක තීන්තයෙන් සටහන් කරලා තියෙන ඕනෑම දත්තයක් කියවන්න. ඒ නිසා පුතේ අපි හඳුනා ගන්නවා මේ යන්ත්‍රය චෙක්පත් නිෂ්කාශන යන්ත්‍රය වශයෙන්. හරිද? චෙක්පත් නිෂ්කාශනය සඳහා ලෝකේ තා ජනප්‍රියම උපාංගය තමයි පුතේ මෙන්න මේ තාක්ෂණික උපාංගය. චෙක්පත් ඉතා වේගයෙන් නිෂ්කාශනය කරනවා. චෙක් රියලයිසේෂන් කරනවා මෙයා. අපි චෙක් ක්ලියරන්ස් කියලත් මේකට ඉංග්‍රීසියෙන් පාවිච්චි කරනවා. හොඳයි. ඔබට ගැන පැහැදිලි අවබෝධයක් ලැබුණා. 15 වෙනි උපාංගය ත්‍රිමාන කේත කියවනය. තීරු කේත කියවනය බාකෝඩ් රීඩර් එක ඔබ කලින් අඳුරගත්තා. දැන් අපට හම්බ වෙනවා 3D කෝඩ් රීඩර් එක. ත්‍රිමාන කේත කියවනේ නැත්තම් මේ ත්‍රිමාන කේත කියන එක මෙන්න මේ ත්‍රිමාන කේත පුතේ තීරු කේත වලට පස්සේ ආපු තාක්ෂණය. තීරු කේතවල යම් භාණ්ඩයක මිල ඇතුළු බොහෝ නිෂ්පාදකයාගේ විස්තර නැත්තම් මේ වෙබ් අඩවියක් හරි වෙබ් අඩවියක මේ විස්තර තියෙනවා නම් ඒකට අදාළ විස්තර බොහෝ විස්තර අඩංගු කරලා තියෙනවා. මේ වගේ විස්තර ගොන්නක්ම තමයි පුතේ මේ ත්‍රිමාන කේතවල තියෙන්නේ. වර්තමාන වෙනකොට සෑම වෙබ් අඩවියකටම වගේ බොහෝ අය ත්‍රිමාන කේත නිර්මාණය කරලා තියෙනවා. මෙන්න මේ ත්‍රිමාන කේතවල අඩංගු කරලා තියෙන විශේෂාකාරයෙන් අඩංගු කරලා තියෙන දත්ත ටික කියවන්න අපේ පියවියසෙන් අපිට මිනිසුන්ට කරන්න බෑ. ඒකට තියෙන විශේෂ උපාංගය තමයි පුතේ මෙන්න මේ ත්‍රිමාන කේත කියවනය කියලා කියන්නේ. පැහැදිලි නේද? එහෙනම් ත්‍රිමාන කේත කියවනයත් පරිගණකේ ආදාන උපාංගයක්. මං ඔබට තවත් උපාංග කිහිපයක් කියලා දෙන්න කලින් නැවත මතක් කිරීමක් කරනවා. මේ 12 13 14 15 කියන උපාංග අයිති වෙන්නේ පුතේ සුපරීක්ෂක කාණ්ඩයේ උපාංග වශයෙන්. ඔබට අලුත් වචනයක් ආවා. සුපරීක්ෂක කාණ්ඩය. ඉස්සෙල්ලා මම කිව්වා pointing devices non pointing devices කියලා. ලක්ෂීය උපාංග, ලක්ෂීය නොවන උපාංග කියලා. ඔව් මේ ඔක්කොම ලක්ෂීය නොවන උපාංග. අපි දැක්වීමකින් නෙවෙයි උපදෙස් ලබා දීම කරන්නේ, ඉන්පුට් වැඩේ කරන්නේ, ආදාන වැඩේ කරන්නේ මේ උපාංග එක. මේ ඔක්කොම ස්කෑනින් වැඩ කරන්නේ. බලන්න මේ හැම එකක්ම පොඩි ස්කෑනින් කිරීමක් කරන්නේ. අපි පෙර උපාංග ටික බලමු. බාකෝඩ් රීඩර් එකත් ස්කෑන් කරනවා. ස්කෑන් එකත් ස්කෑන් කරනවා. වෙබ් කැමරාවත් ඊට ආසන්න කාර්යයක්. හඳුනා ගැනීමක් ස්කෑන් කිරීමක් කරනවා. කීබෝඩ් එක හැරෙන්න. එහෙනම් මේ ඔක්කො ටික මේ කීබෝඩ් එක හැරෙන්න පුතේ මෙන්න මේ කට්ටිය හොඳට මතක තියාගන්න. ඊළඟට අපි දැන් මේ ස්ලයිඩ් එකේ කතා කරන මෙන්න මේ කට්ටිය. මෙයාලා ඔක්කොම පුතේ ස්කෑනින් ඩිවයිසස්. ඔකත් මතක තියාගන්න හොඳට. බහුවර්ණ ප්‍රශ්න හැදෙන්න පුළුවන්. සුපර් පහත දී තිබෙන ආදාන උපාංග අතරින් ස්කෑනින් එහෙම නැත්නම් සුපරීක්ෂක වර්ගයට අයත් වන හෝ අයත් නොවන ආදාන උපාංගය තෝරන්න වගේ ප්‍රශ්න ඔබට බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ එන්න පුළුවන්. ඒ නිසා ඒකට මේවා පැහැදිලිව වෙන් කළ අඳුර ගන්න
මං නැවතත් පෙන්නන්නම්. 9 10 11 කියන සුපරීක්ෂකය, වෙබ් කැමරාව, තීරුකේත කියවනය. විශේෂයෙන් සුපරීක්ෂකය, තීරුකේත කියවනය, ප්‍රකාශ සලකුණු කියවනය, ප්‍රකාශ අක්ෂර කියවනය, චුම්බක තීන්ත අක්ෂර කියවනය, ත්‍රිමාණකේත කියවනය. මෙන්න මේ උපාංග ටික සුපරීක්ෂක කාණ්ඩයට නැත්තම් ස්කෑනින් කියන ටෙක්නෝලොජිය යූස් කරන ආදාන උපාංග. non pointing devices. අවසාන කණ්ඩායම. ආදාන උපාංගවල චුම්බක තීරු කියවනය. මුලින්ම කිව්වොත් මේ ආදාන උපාංගයක්. මෙයා සුපරීක්ෂක කාණ්ඩේ ස්කෑනින් වර්ගයේ ආදාන උපාංගයක්. මෙයා කරන්නෙත් පුතේ චුම්බක තීරු කියවන එක. මැග්නටික් ස්ට්‍රයිප්ස් මෙයාට රීඩ් කරන්න පුළුවන්. ඔබට මේ කාඩ් එක දැක්කම මොනවද මේ චුම්බක තීරු කියලා තේරුම් ගන්න පුළුවන්. අපි පාවිච්චි කරන ටෙලර් කාඩ් තියෙනවා. ටෙලර් මැෂින්ස් වල පාවිච්චි කරන කාඩ්ස්. මේවා පිටුපස තියෙනවා කළු පැහැති තීරුවක්. මේ තීරුව තුල දත්ත සටහන්ලා තියෙනවා චුම්බක තාක්ෂණයෙන්. අන්නේ දත්ත ටික පුතේ කියවන්න අවශ්‍ය වෙන උපාංගය රීඩ් එක තමයි මේ MSR කියලා කියන්නේ. මැග්නටික් ස්ට්‍රයිප් රීඩර් එක. එහෙනම් ඔබ දන්නවා මැග්නටික් ස්ට්‍රයිප් රීඩර් එකක තාක්ෂණය තියෙන්න ඕන ATM යන්ත්‍රය තුල. නේද? ඔබ යම් කිසි වෙළඳ සැලකින් ගිහලා බඩුව අරගෙන ATM කාඩ් එකක් නැත්නම් ඩෙබිට් කාඩ් එකක් හෝ ක්‍රෙඩිට් කාඩ් එකකින් පේමන්ට් එක කරනවා. ඔබ දැකලා ඇති කාඩ් එක පංච් කරනවා. මේ කාඩ් එක පංච් කරන්නේ අර තියෙන චුම්බක තීරුව නැත්නම් මැග්නටික් ස්ට්‍රයිප් එක අදාළ කොටස. එතකොට ඒ තුල තියෙන දත්ත ටික වේගෙන් කියවනවා. අන්න එතන තියෙන්නේ පුතේ චුම්බක තීරු කියවනේ නැත්නම් මැග්නටික් ස්ට්‍රයිප් රීඩ් එකක් තියෙන්නේ. එහෙනම් ඔබට මේවා දෛනික ජීවිතේ නිතර හමු වෙන්න අවස්ථාව තියෙනවා නේද පුතේ? නම් මේවා අඳුර ගන්න මේ තාක්ෂණය මොකක්ද කියලා අඳුර ගන්න කොහොමද ඉන්පුට් කාර්ය සිද්ධ වෙන්නේ? එතකොට අර තියෙන දත්ත ටික පරිගණක තුලට ආදානය කරගන්නවා. අපි යමු ඊළඟ එකට. සංවේදක sensors. මේකේ සෙන්සර්ස් විවිධ වර්ග තියෙනවා. මේ සෙන්සර් එක ආලෝක ලයිට් සෙන්සර් එකක් වෙන්න පුළුවන්, හීට් සෙන්සර් එකක් වෙන්න පුළුවන්, ප්‍රෙෂර් සෙන්සර් එකක් වෙන්න පුළුවන්. මම මේ කිව්වේ ආලෝක සංවේදක, තාප සංවේදක, පීඩන සංවේදක. මේ වගේ සංවේදක විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතා පුංචි පරිපත කොටස් මේවා. මේවයින් කරන්නේ පුතේ අපි සාමාන්‍යයෙන් දකින එන්වයරන්මන්ටල් නැත්තම් පාරිසරික දත්ත ග්‍රහණය කරගෙන පරිගණක පද්ධතියක් තුළට ආදානය කරන ආදාන උපාංග මේවා. මම නැවතත් කියනවා පාරිසරික සාධක තුල තියෙන පාරිසරික දත්ත හඳුනාගෙන ඒව ආදානය කිරීමේ හැකියාව පරිගණකයේ තුලට ආදානය කිරීමේ හැකියාව මේ සෙන්සර්ස් වලට නැත්තම් මේ සංවේදක වලට තියෙනවා. මේ හරහා තමයි අපි ආලෝක සංවේදී බල්බ්ස් පාවිච්චි කරනවා. ඒ කියන්නේ අඳුර ගලාගෙන එද්දී පරිසරයේ අඳුර වෙද්දී විදුලි බුබුලු ස්වයංක්‍රීයව දැල් වෙන ආකාරයෙන්. ඔය ක්‍රිකට් ක්‍රීඩාංගවල එහෙම ඔබ දැකලා ඇති දිවා රාත්‍රී තරඟ පැවැත්වෙනකොට අඳුර වැඩි වෙන්න බල්බ් එකකින් එක පත් වෙනවා. මේ තැන්වල සංවේදක පාවිච්චි කරනවා. මෝටර රථවල සංවේදක තියෙනවා. බොහෝ තැන්වල පුතේ සංවේදක තියෙනවා. දත්ත අරගෙන පරිගණනමය උපාංගයක් තුළට මේ දත්ත ආදානය කරන්න මෙයාලා උදව් කරනවා. අපිට ඊළඟට හම්බ වෙනවා පුතේ පියවි පරිපත රූපවාහිනී කැමරා. CCTV කැමරා. CCTV කැමරා කරන්නේත් හාත්පස පරිසරයේ තියෙන චලනය වන චලනය නොවන සියලුම දේ වීඩියෝ ආකාරයෙන් පටිගත කරලා ආදානය කරගෙන කැප්චර් කරගෙන ග්‍රහණය කරගෙන ඒවා පරිගණකයේ තුලට ආදානය කිරීම තුළින් තමයි ආදාන උපාංගයක් බවට පත් වෙලා තියෙන්නේ. ඊළඟට මීට ආසන්නතම ඊළඟ උපාංගය තමයි පුතේ අංකිත කැමරාව නැත්නම් ඩිජිටල් කැමරා. මෙයත් කරන්නේ වීඩියෝ ආකාරයෙන් හෝ නිශ්චල ආකාරයෙන් ඡායාරූප හෝ වීඩියෝ දර්ශන ග්‍රහණය කරගෙන ඒවා පරිගණකය තුලට ආදානය කරගන්න නැත්නම් පරිගණන උපාංගයක් තුලට ආදානය කරන්න උපකාරී වෙන එක. මෙන්න මේ ආකාරයෙන් මේ ආදාන උපාංග ටික ඔබට හඳුනා ගන්න පුළුවන්. මම ඔබට යම් කාරණයක් මතක් කරනවා. චුම්බක තීරු කියවනය, සංවේදක, පියවි පරිපත රූපවාහිනී කැමරා, අංකිත කැමරා මෙන්න මේ කට්ටියම පුතේ අයිති වෙන්නේ non pointing device වලට. ලක්ෂීය නොවන උපාංග වලට. මම ඔබට නැවතත් මතක් කිරීමක් කරන්න. මෙන්න මේ රේඛාවට පහලින් මා ඔබට 8 වෙනි එකේ ඉඳලා පැහැදිලි කරගෙන ආවේ
සියලුම ආදාන උපාංග non pointing input devices. ලක්ෂීය නොවන ආදාන උපාංග. මෙතනින් ඉහළ තියෙන්නේ දැක්වුම් එහෙම නැත්නම් ලක්ෂීය ආදාන උපාංග. මේවා අතරින් සුපරීක්ෂකය ස්කෑනර් කියලා කියනවා, වෙබ් කැමරාව, බාකෝඩ් රීඩර් එක, optical mark reader, optical character reader, magnetic ink character reader, 3D code reader සහ magnetic stripe reader කියන මෙන්න මේ ආදාන උපාංග ටික අයිති වෙනවා පුතේ සුපරීක්ෂක වර්ගයට. එහෙම නැත්නම් scanning device වර්ගයට අයිති වෙනවා. හරිද? scanning input device වර්ගයට. සුපරීක්ෂක වර්ගයේ නැත්නම් සුපරීක්ෂක වර්ගයේ ආදාන උපාංග. ඊට අමතරව සංවේදක, පියවි පරිපත සහ අංකිත කැමරාත් ආදාන උපාංග. මේවා පොදුවේ ලක්ෂීය නොවන ආදාන උපාංග. හොඳයි. මම ඔබට ආදාන උපාංග 19ක් හඳුන්වලා දුන්නා. මේ ආදාන උපාංග 19ම ඔබ මෙහි ස්වභාවය, වැඩ කරන විදිය, මේ තුලින් ආදාන කාර්ය සිද්ධ වෙන්නේ කොහොමද කියන එක වටහා ගත්තා. මේව හොඳින් මතක තියාගන්න. දැන් අපි ඉස්සරහට යමු පාඩමේ ඉතුරු කොටසට. අපි එනවා දෙවෙනි කොටසට. මම මෙතෙන්ට එන්න කලින් ඔබට මතක් කරනවා අපි කොහෙද හිටියේ. පරිගණක පද්ධතිය ප්‍රධාන කොටස් 4කට බෙදුණා පුතේ. දෘඩාංග, මෘදුකාංග, ස්ථිරාංග සහ ජීවාංග. මම ඉංග්‍රීසියෙන් කියනවා hardware, software, firmware and liveware කියලා. මේකෙන් hardware කොටස අපි ඉස්සරහට ගත්තා. hardware කොටස නැත්නම් දෘඩාංග කොටස නැවත කොටස් 5කට බෙදුවා. input devices, output devices, storage devices, central processing unit, communication and other devices. ආදාන උපාංග, ප්‍රතිදාන උපාංග, ආචයන උපාංග, මධ්‍ය සැකසුම් ඒකකය සහ sannivedana අනිකුත් උපාංග. එහෙනම් මේ සියලුම උපාංග වර්ග 5කට බෙදුවා දෘඩාංග කියන කොටස. මේ දෘඩාංග කොටස කොටස් 5කට බෙදලා අපි කතා කරා ආදාන උපාංග මොනවද කියලා. ඒ ආදාන උපාංග යටතේ උදාහරණ 19ක් ඔබ මාත් එක්ක කතා කරා. දැන් අපි යනවා දෘඩාංගවල දෙවෙනි කොටසට. මොකද්ද පුතේ? ප්‍රතිදාන උපාංග. හොඳයි පුතේ අපි නම් බලමු මොනවද ප්‍රතිදාන උපාංග කියන්නේ කියලා. ප්‍රතිදාන උපාංග කියන්නේ අපි පරිගණකයට ආදානය කරපු දත්ත තොරතුරු බවට නැවත ප්‍රතිදානය කරගන්න පාවිච්චි කරන උපාංග. තවත් සරලව කිව්වොත් පරිගණකය තුල සකස් කරන තොරතුරු පිටතට ලබා ගන්න පාවිච්චි කරන උපාංග. ඔබට මේ පේන්න තියෙන ආකාරයට බෝඩ් එකේ මේ ප්‍රතිදාන උපාංග අපි කොටස් දෙකකට වර්ග කරලා තියෙනවා. පළවෙනි එක දෘඩ පිටපත් ලබා දෙන ප්‍රතිදාන උපාංග. දෙවෙනි එක මෘදු පිටපත් ලබා දෙන ප්‍රතිදාන උපාංග. දෘඩ පිටපත් ලබා දෙන උපාංග, මෘදු පිටපත් ලබා දෙන උපාංග. මේ විදිහට වර්ග කරලා තියෙනවා. මොනවද පුතේ මේකට ඉංග්‍රීසියෙන් අපි කියන්නේ hard copy, soft copy. එහෙනම් බලමු මේ hard copy යටතේ සහ soft copy යටතට වර්ග කරන ප්‍රතිදාන උපාංග මොනවද කියලා උදාහරණ ඇසුරින්. පුතේ hard copy පැත්තට නැත්තම් දෘඩ පිටපත් ලබා දෙන ප්‍රතිදාන උපාංග ගණයට වැටෙන ප්‍රධානතම ප්‍රතිදාන උපාංගය තමයි මුද්‍රණ යන්ත්‍රය. හරි නේද? එහෙනම් මුද්‍රණ යන්ත්‍ර නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියන වචනේ printers කියලා. ඔබ දන්න ඉතා විශාල මුද්‍රණ යන්ත්‍ර ප්‍රමාණ ගොඩක් තියෙනවා. මේ සියලුම මුද්‍රණ යන්ත්‍ර සියල්ලම අයිති වෙනවා පුතේ මෙන්න මේ hard copy වර්ගයේ ප්‍රතිදාන උපාංග ගොඩට. ඊළඟ අපිට මේ පැත්තෙන් හම්බ වෙනවා මෘදු පිටපත් ලබා දෙන ප්‍රතිදාන උපාංග. නැත්නම් අපි කියනවා soft copy devices. ප්‍රධාන උදාහරණ තුනක් තියෙනවා. පරිගණක තිර computer monitors, බහුමාධ්‍ය ප්‍රක්ෂේපකය මම කෙටියෙන් දාලා දෙනවා MMU කියලා, multimedia projectors. ඔබ multimedia projectors ගම හොඳින්ම දන්නවා වර්තමානයේ. ශබ්ද වාහිනී යන්ත්‍ර speakers. මේකට තව සිංහල වචනයක් තියෙනවා පුතේ නාදක කියලා. මම ඒක වචන ලියනවා නාදකය කියලා. හරිද? එහෙනම් රූප වශයෙන් ප්‍රතිදාන ලබා දෙන්න පරිගණක තිර පාවිච්චි කරනවා, බහුමාධ්‍ය ප්‍රක්ෂේපක පාවිච්චි කරනවා. ශබ්ද වශයෙන් ප්‍රතිදාන ලබා දෙන්න නාදක නැත්නම් ශබ්ද වාහනී යන්ත්‍ර ස්පීකර් පාවිච්චි කරනවා. දැන් අපි මේවා එකින් එක අරගෙන කතා කරන්නයි යන්නේ. මොකද මේවා ඇතුළෙත් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ආදරණීය දුවේ පුතේ.
බලමු මුලින්ම මුද්‍රණ යන්ත්‍ර කොයි වගේද ඒක ඇතුළේ අපිට මොනවද ඉගෙන ගන්න තියෙන්නේ. මුද්‍රණ යන්ත්‍ර. මුද්‍රණ යන්ත්‍රත් මම නැවතත් ප්‍රධාන කොටස් දෙකකට බෙදලා තියෙනවා පුතේ. මගේ මේ පැත්තෙන් තියෙනවා ඝටන මුද්‍රණ යන්ත්‍ර, මගේ මේ පැත්තෙන් තියෙනවා නොඝටන මුද්‍රණ යන්ත්‍ර. මේ අපිට ඉංග්‍රීසියෙන් කියන පුතේ impact printers, non-impact printers. impact printers, non-impact printers. මේ වචන එන්න විශේෂ හේතු තියෙනවා. මේ අපිට ගැටපු වචන නෙවෙයි පුතේ. බලමු මේ වචන එන්න විශේෂ හේතුව මොකක්ද කියලා. එහෙනම් ඝටන මුද්‍රණ යන්ත්‍රය කියන්නේ ගැටෙනවා කියන එක. නොඝටන මුද්‍රණ යන්ත්‍රය කියන්නේ මොකක් හරි ගැටෙන්නේ නැහැ කියන එක. එහෙනම් යම් දෙයක් ගැටෙන ආකාරයෙන් මුද්‍රණ ක්‍රියාවලිය සිද්ධ වෙනව නම් දුවේ පුතේ අපි එකට කියනවා ඝටන මුද්‍රණ යන්ත්‍ර කියලා. ඒ ආකාරයෙන් ගැටීමක් සිද්ධ නොවී මුද්‍රණ ක්‍රියාවලිය සිද්ධ වෙනව නම් අපි කියනවා නොඝටන මුද්‍රණ යන්ත්‍ර කියලා. පැහැදිලි නේද? හොඳයි. ඝටන මුද්‍රණ යන්ත්‍ර වර්ගයට අයිති වෙන මුද්‍රණ යන්ත්‍ර දෙකක් තියෙනවා. තිත් න්‍යාස මුද්‍රකය සහ රේඛා මුද්‍රකය. මම ඔබට අතීත කාරණයක් මතක් කරලා ඉන්නවා. මුලින්ම තිබ්බ පුතේ ඩේසි වීල් මුද්‍රකය කියලා. ඩේසි වීල් ප්‍රින්ටර් කියලා. ඩේසි රෝද මුද්‍රකය අතීතයේ පාවිච්චි වෙන එකක්. ඒකත් සමහරට ඔබට අන්තර්ජාලය තුළ සැරිසරොත් දකින්න ලැබේ ඝටන මුද්‍රණ යන්ත්‍ර ඉම්පැක්ට් ප්‍රින්ටර් එකක් විදිහට. නමුත් වර්තමානයේ නිෂ්පාදනය හෝ භාවිතයක් නැහැ. ඒ නිසා අපි ගැන කතා කරන්නේ නැහැ. එහෙනම් තිත් න්‍යාස මුද්‍රකය සහ රේඛා මුද්‍රකය අපට ගන්න පුළුවන් ඝටන මුද්‍රණ යන්ත්‍ර වශයෙන් වර්තමානයේ භාවිත වෙන. මොකක්ද පුතේ මේක ගැටෙන්නේ? අනේක හොයා ගන්න ඕන. මේ මුද්‍රණ යන්ත්‍ර දෙකම පාවිච්චි වෙද්දී අපි කොලයක් දාලා print එක ගනිද්දි මේ print head කියලා එකක් තියෙනවා මුද්‍රණ හිස. මේ තුඩු වේගයෙන් කොලය මත තදින් ගැටෙනවා. අන්න ඒ නිසා තමයි පුතේ කියන්නේ මේවා ඝටන මුද්‍රණ යන්ත්‍ර කියලා. බැලු බැලමට හරිම ප්‍රාථමික තාක්ෂණයක් මේ තුල තියෙන්නේ. ඔබ මෙහෙම මතක කරගන්න. ඔබ කාබන් කොලයක් අරගෙන පිටපත් වෙන ආකාරයට යම් දවසක කවදා හෝ පොඩි කාලේ හෝ ඔබ ලියලා තියෙනවා. කාබන් කොලයක් තියලා කොලයක් උඩින් කාබන් කොලයක් තියලා මේ පැත්තෙන් ලියුවම අර කාබන් වලින් වදිනවා. ඒ තාක්ෂණය තමයි මේ ඝටන මුද්‍රණ යන්ත්‍රවල තියෙන්නේ. ඝටන මුද්‍රණ යන්ත්‍ර දෙකේම තිත් න්‍යාස මුද්‍රකේත් රේඛා මුද්‍රකේත් අපි ඉංග්‍රීසියෙන් කියන පුතේ dot matrix printer කියලා. මෙයාට කියනවා පුතේ line printer කියලා. හරි නේද? dot matrix printers, line printers. තිත් න්‍යාස මුද්‍රකේත් රේඛා මුද්‍රකේත් තියෙන පුතේ කාබන් රිබන් එකක්. මේ රිබන් එකට මෙපිටින් print head එක තදින් වදිනකොට ඒ කාබන් ටික සටහන් වෙනවා එහා පැත්තෙන් තියෙන ඔබ ඇතුල් කරන කොලේ. මෙන්න මේ විදිහට තමයි පුතේ මේ මුද්‍රණ යන්ත්‍ර දෙකේ මුද්‍රණ කාර්ය සිද්ධ වෙන්නේ. මේක තදින් ගැටෙන නිසා ශබ්දයක් නිකුත් වෙන නිසා මේ මුද්‍රණ යන්ත්‍ර දෙකෙන්ම මුද්‍රණ පිටපත් ලබා ගැනීමේදී අපට විශාල ශබ්දයක් ඇහෙනවා. හොඳයි. ඔබ දැන් අඳුරගත්තා ඝටන මුද්‍රණ යන්ත්‍ර වර්ග දෙකක්. ඝටන මුද්‍රණ යන්ත්‍රය යටතේ උදාහරණ දෙකක්. තිත් න්‍යාස මුද්‍රකය සහ රේඛා මුද්‍රකය. ඇත්තටම මේක වර්ග දෙකක්. මෙහි නමින්ම තිත් ඩොට් තමයි print කරන්නේ. මුද්‍රණ හිස වේගෙන් dots print කරනවා කොලේ මත. ඒ dots එකතු වෙලා තමයි අපට මුද්‍රණයක් වශයෙන් අකුරු මුද්‍රණලා පේන්නේ. මේ මුද්‍රකය කරන්නේ කෙටි ඉරි කැබලි print කරනවා. කෙටි ඉරි කැබලි තමයි දාන්නේ. අන්නේ අනුව තමයි රේඛා මුද්‍රකය ක්‍රියාත්මක වෙන්නේ. ඒක කෙටි හෝ දිග ඉරි කැබලි මුද්‍රණය කරනවා පේලියෙන් පේලියට. ඒ හරහා තමයි අකුරු print වෙන්නේ. හරි නේද පුතේ? හරි නේද දුවේ? එහෙනම් මේ ඝටන මුද්‍රණ යන්ත්‍ර අපි කියන පුතේ වේගයෙන් print head එක ගැටෙනවා කියලා. ඒ නිසා ශබ්දයක් නිකුත් වෙනවා කියලා. ඒවට තියෙන උදාහරණ තමයි තිත් න්‍යාස මුද්‍රකය සහ රේඛා මුද්‍රකය වර්ග දෙකක් කියලා මම වචන පාවිච්චි කරේ. මෙහි print කරන්නේ dots තිත්, මෙහි print කරන්නේ lines නැත්නම් රේඛා.
එහෙනම් ඔබ මේක හොඳින් වටහා ගත්තා. අපි ඉස්සරහට යමු. නොගටන මුද්‍රණ යන්ත්‍ර. මේ පළවෙනි එක තමයි තීන්ත විදුම් මුද්‍රකය. අපි මේකට කියන පුතේ ඉන්ක් ජෙට් කියලා. ඉන්ක් ජෙට් ප්‍රින්ටර්ස්. තීන්ත විදුම් මුද්‍රක. තීන්ත විදුම් මුද්‍රක ඊළඟටත් මං කියලා ඉන්නම් පුතේ ලේසර් මුද්‍රකය. අපි මේවට කියනවා ලේසර් ප්‍රින්ටර් කියලා. හරිද? ලේසර් ප්‍රින්ටර්. ඊළඟ එක තාප මුද්‍රකය. අපි මේකට කියනවා පුතේ තර්මල් ප්‍රින්ටර් කියලා. ඒකේ හීට් එක නැත්තම් තාපය මත තමයි මුද්‍රණ කාර්ය සිද්ධ වෙන්නේ. ඊළඟ අපිට හම් වෙනවා ප්ලොටර් කියන මුද්‍රකය. මේකේ ඉංග්‍රීසි නමම තමයි පුතේ පාවිච්චි කරලා තියෙන්නේ සිංහලනුත්. මේ සඳහා වෙන් කරලා සිංහල වචනයක් නැහැ. හොඳයි. එහෙනම් නොගටන මුද්‍රණ යන්ත්‍ර කියන්නේ ඔබට මේ දැනුමින් තේරුම් ගන්න පුළුවන් මුද්‍රණ හිස තදින් ගැටෙන්නේ නැහැ. එහෙනම් අපි බලමු මේ එක එක මුද්‍රකය ගැන කෙටියෙන්. තීන්ත විදුම් මුද්‍රකය. මෙහි මුද්‍රණ මාධ්‍ය වෙන්නේ තීන්ත. 3 color කියලා ගත්තොත් තීන්ත බෝතල් 3ක් එනවා. 4 color කිව්වොත් තීන්ත බෝතල් 4ක් එනවා. 8 color මේ විදිහට වර්තමාන කොට වර්ණ විශාල ප්‍රමාණයකින් මේ මුද්‍රණ කාර්ය සිද්ධ කරන ඉන්ක් ජෙට් වර්ගයේ මුද්‍රණ යන්ත්‍ර තියෙනවා. කුඩා මිල ඉඳලා විශාල මිල ගණන් දක්වා. ලේසර් මුද්‍රකය. මෙතන තියෙන පුතේ ටෝන කුඩු වගේක් තමයි තියෙන්නේ. ලේසර් කිරණ ඍජුවම කොළය මත පතිත වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේක ඇතුළේ තියෙන පුතේ ඩ්‍රම් එකක්. ඒ ඩ්‍රම් එක මත ලේසර් තාක්ෂණයෙන් සටහන් කරනවා අපේ මුද්‍රණය කරන අවශ්‍ය රූප හෝ අක්ෂර. ඒ මත මේ ඩ්‍රම් එක කැරකෙන ටෝන එක අපි මේකට දාන ටෝන එක සටහන් වුණාට පස්සේ ඒක කොළේ මත සටහන් වෙනවා. අන්න ඒ ආකාරයෙන් තමයි ලේසර් මුද්‍රකය මුද්‍රණය කරන්නේ. ඉහළ ගුණත්වයෙන් යුතු මුද්‍රණ පිටපතක් ලබා ගන්න පුළුවන් ඒ තුලින්. තර්මල් ප්‍රින්ට් එක ඔබට හරිම පහසුවෙන් හම්බ වෙන උපාංගයක්. තර්මල් ප්‍රින්ට් එකත් අපිට නිතරම දකින්න පුළුවන් පුතේ විශේෂයෙන් සුපිරි වෙළඳ සැල්වල සහ සාමාන්‍ය සැල්වලත් ඔබට දැන් දකින්න පුළුවන්. බිල් ප්‍රින්ට් කරන්න පාවිච්චි කරනවා කුඩා ප්‍රමාණයේ මුද්‍රණ යන්ත්‍ර. තාපය තමයි මේකෙදී හීට් කරලා තමයි මේක ප්‍රින්ට් කරන්නේ. ඊට පස්සේ ප්ලොටර් මුද්‍රකය ගත්තොත් ඔබට විශාල ප්‍රමාණයේ ඩිජිටල් බැනර්ස්, විශාල ප්‍රමාණයේ PVC ස්ටිකර්ස් වගේ ප්‍රින්ට් කරන්න පාවිච්චි කරන තරමක් දිග ප්‍රින්ටරයක් මේක. මෙහි මුද්‍රණ මාධ්‍ය වෙන්නේ පුතේ තීන්ත. විශාල තීන්ත බඳුන් මෙහි සවි කරලා තියෙනවා. ඉතා විශාල ප්‍රමාණයේ වර්ණ print outs නැත්නම් outputs ලබා ගන්න අපිට use කරන්න පුළුවන්. අපිට පාවිච්චි කරන්න පුළුවන් මුද්‍රණ යන්ත්‍රය තමයි plotter කියලා කියන්නේ. එහෙනම් මම ඔයාලට පුතේ අපි කතා කරා මම කියලා දුන්නා මුද්‍රණ යන්ත්‍ර ප්‍රධාන වර්ග දෙකයි. ඝටන මුද්‍රණ යන්ත්‍රය, නොඝටන මුද්‍රණ යන්ත්‍රය. ඒ තුල ඝටන මුද්‍රණ යන්ත්‍රය කියන්නේ print head එක වේගෙන් ගැටෙන නිසා කියලා කිව්වා. ඒක තුල තියෙන උදාහරණ දෙක තමයි තිත්න්‍යාස සහ රේඛා මුද්‍රකය, dot matrix සහ line printer. ඊට පස්සේ නොඝටන මුද්‍රණ යන්ත්‍ර වර්ග 4ක් උදාහරණ 4ක් අපි අඳුරගත්තා. තීන්ත විදුම් මුද්‍රකය, inkjet printer, ලේසර් මුද්‍රකය, ලේසර් printer, තාප මුද්‍රකය, thermal printer, plotter මුද්‍රකය, plotter කියලා අපි කෙටියෙන් කියනවා. හොඳයි. එහෙනම් අපි output device ගැනත් මේ විදිහට කතා කරනවා. output device වල මුද්‍රණ යන්ත්‍ර කියන කොටසට ආවේ මම ඔබට මතක් කරන්නම්. ප්‍රතිදාන උපාංගවල කොටස් දෙකකට බෙදුවා. hard copy සහ soft copy ලබා දෙන උපාංග වශයෙන්. ඒකේ hard copy වල උදාහරණය තමයි මුද්‍රණ යන්ත්‍රය. එය නැවත කොටස් දෙකකට බෙදලායි අපි ඉගෙන ගත්තේ. ඔබ අන්තර්ජාලයට ගිහිල්ලා තවදුරටත් මේ ඉංග්‍රීසි වචන මතක තබාගෙන සටහන් කරලා තබාගෙන මේ අන්තර්ජාලය තුල ඔබ සර්ච් කරලා ගවේෂණය කරලා බලන්න ඔබට තව තවත් දැනුම ලබා ගන්න පුළුවන්. එකිනෙකට වෙනස් විවිධ මුද්‍රණ යන්ත්‍ර විශාල ප්‍රමාණයක් ඔබට මෙන්න මේ තේමා යටතේදීම බලා ගන්න පුළුවන්. ඔබට අධ්‍යයනය කරන්න පුළුවන් විවිධ සමාගම් විසින් නිර්මාණය කරන ලබන. හොඳයි එහෙනම් අපි මුද්‍රණ යන්ත්‍ර ගැන කතා කරලා ඉස්සරහට යමු. මේ එකිනෙක මුද්‍රණ යන්ත්‍ර වෙන වෙනම රූප වශයෙන් අරගෙන බලන්න. මේ තියෙන පුතේ ඝටන මුද්‍රණ යන්ත්‍ර. මේ මං කිව්ව තිත් න්‍යාස මුද්‍රකය.
මේ රූප සටහනක ඔබට මතයා ගන්න පුළුවන්. මේ තියෙන රේඛා නැත්තම් ලයින් print එක මේ විශාල කොළ ප්‍රමාණයක් දාන්න පුළුවන්. ඔබට පේනවා මේ යන්ත්‍ර දෙකේම පුතේ දාන ඉන්පුට් කරන නැත්නම් මේකට ෆීඩ් කරන අපි පාවිච්චි කරන වචනේ ෆීඩ් කියනවා කියන එක. මේකට කවන කොළය විශේෂිත කොළයක්. විශේෂිත කියන්නේ මේ දෙපස තියෙන සිදුරු. මේ කොළේ අල්ලලා කරකවල ඉස්සරහට අරන් යන්නේ සිදුරු ආධාරයෙන්. ඒ නිසා හොඳට මත තියාගන්න ඝටන මුද්‍රණ යන්ත්‍ර දෙකේ මෙන්න මේ තිත්න්‍යාස මුද්‍රකයේත් මේ රේඛා මුද්‍රකයේත් පාවිච්චි කරන කොළ මෙන්න මේ විශේෂ සිදුරු සහිත කොළ තමයි පාවිච්චි කරන්නේ. ඔබට මේක පැහැදිලි වෙන්නේ නැති. හොඳයි. අපි ඉස්සරහට ගිහින් බලමු. නොඝටන මුද්‍රණ යන්ත්‍ර මෙන්න මේ පොඩි පිරිවැය අඩු printer එකක් තමයි මම ඔබට මෙතන රූප සටහනේ දාලා තියෙන්නේ. මේතන ඉඳලා ඉතා විශාල මිල ගණන් දක්වා වන inkjet printers අපට දකින්න පුළුවන්. මේ laser printer එක සරල උදාහරණයක්. මේ තියෙන්නේ පුතේ මම අර කලින් කිව්ව thermal print එක bill print කරන්න පුළුවන්. මේ වැනි වෙළඳ invoice print කරන්න පුළුවන් thermal printer එක පාවිච්චි කරලා. සාමාන්‍යයෙන් thermal printers අපිට නිතරම හම්බෙන්නේ සුලභව දකින්න ලැබෙන ඉතා කුඩා ප්‍රමාණයේ මුද්‍රණ යන්ත්‍ර විදිහට. plotter මුද්‍රකයේ මම ඔබට කිව්වා විශාල ප්‍රමාණයේ output එකක් නැත්නම් විශාල ප්‍රමාණයේ banners විශාල ප්‍රමාණයේ print outs ලබා ගන්න විශේෂයෙන් color print outs ලබා ගන්න අපිට හරියටම වටිනවා plotter එක. මේක ඉතා විශාල දිගට තිබෙන මුද්‍රණ යන්ත්‍රයක්. එහෙනම් ඔබට අපි නොඝටන මුද්‍රණ යන්ත්‍ර ටිකත් ඔබට තේරුම් ගන්න පුළුවන් මම පැහැදිලි කරා. අපි යමු පුතේ ඉස්සරහට. අපි යනවා මුද්‍රණ යන්ත්‍ර සංසන්දනයක් කරලා බලන්න. මේ මුද්‍රණ යන්ත්‍ර සංසන්දනය කරලා බලන්නේ කොටස ඉතා හොඳින් මතක තබා ගන්න. ඔබට MCQ ප්‍රශ්න සඳහා මේක ඕන වෙනවා පුතේ. MCQ ප්‍රශ්න සඳහා ඉතා වැදගත් වෙනවා මේ කොටස. බලමු එකිනෙක. මම වර්ග දෙකකට වෙන් කරලා තියෙනවා. මොනවද පුතේ? ඝටන මුද්‍රණ යන්ත්‍ර impact printers මේ පැත්තටත් මගේ දකුණු පසට නොඝටන මුද්‍රණ යන්ත්‍ර නැත්තම් non impact printers වශයෙන් උත් දාලා තියෙනවා. අපි මුද්‍රණ යන්ත්‍රවල ලක්ෂණයි මෙතන සංසන්දනය කරන්නේ. ඒ සංසන්දනය තුලින් ඔබට පුළුවන් වාසි අවාසි වශයෙන් මේවා වෙන් කරගන්න. මම ඔබට ඒවා වෙන් කරලත් ලබා දෙනවා. පළවෙනි එක. ඝටන මුද්‍රණ යන්ත්‍රවල පුතේ මුද්‍රණ ගුණත්වය 15යි. මම ඔබට කිව්වා dots සහ lines වශයෙන් තමයි print කරන්නේ. එතකොට ඒ නිසා ඒක ඉතා වැදගත් වෙන්නේ පුතේ අක්ෂර මුද්‍රණය සඳහා. ඒ කියන්නේ රූප පින්තූර මුද්‍රණයට මේක එතරම් සුදුසු නැහැ. අන්න දැන් ඔබට මේක අවාසියක් වශයෙන් ගන්න පුළුවන්. ගුණත්වය 15 බව අවාසියක් වශයෙන් ගන්න පුළුවන් ඝටන මුද්‍රණ යන්ත්‍රවල. ඒත් එක සංසන්දනය කරාම පුතේ නොඝටන මුද්‍රණ යන්ත්‍ර පැත්තේ මුද්‍රණ ගුණත්වය ඉහළයි. තීන්ත ටෝන වගේ මුද්‍රණ මාධ්‍ය පාවිච්චි කරලා ඉතා ඉහළ මට්ටමින් මුද්‍රණ කාර්ය කරනවා. ඒ නිසා රූප නැත්තම් චිත්‍ර මුද්‍රණයටත් මෙයා ඉතා යෝග්‍යයි. පැහැදිලි නේද? දෙවෙනි කරුණ ඝටන මුද්‍රණ යන්ත්‍රවල තියෙන පුතේ තනි වර්ණයක බොහෝ විට කළු රිබන් එකක් තියෙන්නේ. ඒ නිසා ඔබට තේරෙනවා මෙහි වර්ණ මුද්‍රණය කරන්න බෑ. මෙහි මුද්‍රණය කරන්න පුළුවන් එක් වර්ණයක් පමණයි බොහෝ විට කළු. හැබැයි නොඝටන මුද්‍රණ යන්ත්‍ර පුතේ ඕනෑම වර්ණ මුද්‍රණයක් කරන්න පුළුවන්. ඒ නිසා නොඝටන මුද්‍රණ යන්ත්‍ර පැත්තට මේක වාසියක් වශයෙන් උත් මේ කරුණ අවාසියක් වශයෙන් ඝටන මුද්‍රණ යන්ත්‍ර පැත්තටත් ලබා ගන්න පුළුවන්. ඔබට යොදා ගන්න පුළුවන්. තුන්වෙනි කාරණා මුද්‍රණ වේගය අඩුයි. මේකත් අපට අවාසියක් වශයෙන් ගන්න පුළුවන් ඝටන මුද්‍රණ යන්ත්‍රවල. මුද්‍රණ වේගය වැඩි නොඝටන මුද්‍රණ යන්ත්‍රවල මේක වාසියක් වශයෙන් ගන්න පුළුවන්. ඇත්තම කිව්වොත් මුද්‍රණ වේගය සෑහෙන ප්‍රමාණයකින් අඩුයි. දෙපසට print head එක ගමන් කරමින් තමයි කොලේ දෙපසට ගමන් කරමින් තමයි මුද්‍රණ කාර්ය කරන්නේ. ඒ නිසා යම් කාලයක් ඒකට වැය වෙනවා. නමුත් නොඝටන මුද්‍රණ යන්ත්‍රවල non impact laser printers plotter printers plotter printer එක ගත්තත් දෙපසට ගමන් කරන නමුත් එකවර විශාල ප්‍රමාණයක් print කරන දෙපසට ගමන් කිරීමේ වේගෙත් වැඩි. print out එක ලබා දෙන කාලය impact එකට සාපේක්ෂව non impact එකේ අඩු කාලයක් ගන්න. ඒ නිසා මුද්‍රණ වේගය වැඩි. මං කාලය පැත්තෙන් නැවත කියන්නම් ඝටන මුද්‍රණ යන්ත්‍රවල
මුද්‍රණ කාර්ය සඳහා ලබා ගන්න කාලය වැඩි ඒ නිසා වේගය අඩුයි කියලා කියනවා. නොගටන මුද්‍රණ යන්ත්‍රවල මුද්‍රණය සඳහා ගත කරන කාලය අඩුයි ඒ නිසා වේගය වැඩි. ඔබට ඒක පැහැදිලිව තේරෙනවා. මේවා හරි වැදගත් වෙනවා බහුවර්ණ ප්‍රශ්න සඳහා. ඊළඟ කාරණේ තමයි පුතේ ඝටන මුද්‍රණ යන්ත්‍රවල මුද්‍රණ පිරිවැය අඩුයි. මුද්‍රණ පිරිවැය අඩුයි. හැබැයි නොගටන මුද්‍රණ යන්ත්‍රවල මුද්‍රණ පිරිවැය වැඩි. එහෙනම් ඔබට මේක පාවිච්චි කරන්න පුළුවන් පුතේ. මේ කරුණ පාවිච්චි කරන්න පුළුවන් ඝටන මුද්‍රණ යන්ත්‍රයක තියෙන වාසියක් විදිහට. මේ පැත්තේ නොගටන මුද්‍රණ යන්ත්‍රවලට තියෙන අවාසියක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මුද්‍රණ පිරිවැය වැඩි වීම. ඊළඟ එක මුද්‍රණයේදී ഘോഷාකාරී බවක් තියෙනවා. මොන මුද්‍රණ යන්ත්‍රවලද? ඝටන මුද්‍රණ යන්ත්‍රවල. නොගටන මුද්‍රණ යන්ත්‍රවල මුද්‍රණයේදී ഘോഷාකාරී බවක් ඉතාම අඩුයි. ඇත්තේම නැති තරම්. එහෙනම් මේ ഘോഷාකාරී බවක් පැමිණීම ඝටන මුද්‍රණ යන්ත්‍රවල අවාසියක්, නොගටන මුද්‍රණ යන්ත්‍රවල වාසියක් බවට පත්වන ഘോഷාකාරී බව නොමැති වීම. මේ අනුව පුතේ මේක සම්පින්ඩනය කරලා ගත්තොත් මේ කරුණු තුනම නොගටන මුද්‍රණ යන්ත්‍රවල වාසි වශයෙන් තවත් වාසියක් තියෙනවා මෙතන. කරුණු තුන පුතේ අපට ඝටන මුද්‍රණ යන්ත්‍රවල අවාසි වශයෙන් ගන්න පුළුවන්. පැහැදිලි නේද? එතකොට ඝටන මුද්‍රණ යන්ත්‍රවල මේ කරුණු තුන අවාසි වෙනවා. මෙන්න මේ කරුණත් ඝටන මුද්‍රණ යන්ත්‍රවල අවාසි හතරක් ඔබට දකින්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි කතා කරලා ඉවරයි මුද්‍රණ යන්ත්‍රවල ලක්ෂණ වාසි අවාසි වශයෙන්. එහි ලක්ෂණ අපි ලක්ෂණ ටික සංසන්දනය කරලා බැලුවා. අපි ඉස්සරහට යමු. දැන් අපි කතා කරා පුතේ පරිගණක පද්ධතිය දෘඩාංග කොටසේ ආදාන උපාංග කතා කරලා ඉවර කරා. පරිගණක පද්ධතිය දෘඩාංග කොටසේ ප්‍රතිදාන උපාංග කතා කරමින් ඉන්නවා. ප්‍රතිදාන උපාංගවල අපි කොටස් දෙකකට බෙදුවා. හાર્ඩ් කොපි, සොෆ්ට් කොපි, දෘඩ පිටපත් සහ මෘදු පිටපත් ලබා දෙන උපාංග වශයෙන්. එහි දෘඩ පිටපත් ලබා දෙන උපාංග කතා කරලා ඉවරයි. දැන් අපි යන්නේ පුතේ මෘදු පිටපත් ලබා දෙන උපාංග. එතෙන්දී මම ඔබට කියලා දුන්න මතක් කරා මතකයි උපාංග තුනක් පරිගණක තිර, බහුමාධ්‍ය ප්‍රක්ෂේපක, නාදක. අපි දැන් කතා කරන්න යන්නේ එයින් පළවෙනි කොටස වන පරිගණක තිර කොයි වගේද කියලා මෙහි ලක්ෂණ කතා කරන්න වාසි අවාසි කතා කරන්න. අපි හඳුනගමු පරිගණක තිර. දරුවනේ පරිගණක තිර ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. කැතෝඩ කිරණ නල, ද්‍රව ස්පටික තිර, ආලෝක විමෝචන ඩයෝඩ. හොඳට මතක තියාගන්න පුතේ මම මේ කියන කරුණ මේ පරිගණක තිර මේ විදිහට කොටස් තුනකට බෙදෙන්න හේතුව මේවායේ පාවිච්චි කරන තාක්ෂණය. මෙන්න මේ තාක්ෂණය මත තමයි මේ පරිගණක තිර මේ කොටස් තුනට වෙන් වෙන්නේ. කැතෝඩ කිරණ නල වල පාවිච්චි කරන පුතේ ප්‍රධාන තාක්ෂණයක් අපි දන්නවා කැතෝඩ් රේස් මේ ටියුබ්ස් කැතෝඩ් ටියුබ්ස් තමයි පාවිච්චි වෙන්නේ. ද්‍රව ස්පටික තිර වල ඇත්තටම ද්‍රවයක් පාවිච්චි වෙනවා තල දෙකක් අතර. ආලෝක විමෝචන ඩයෝඩ් වල පසුපසින් එන බෑක්ලයිට් එකක් පාවිච්චි වෙනවා. ඒ සරණ කාරණා තුන මතක තියාගත්තම හරි. ඔබට පුළුවන් අන්තර්ජාලයට ගිහිල්ලා මේ ඉංග්‍රීසි වචන වලින් සර්ච් කරලා මේවා යාන්ත්‍රණය තවදුරටත් ගැඹුරින් රූප සටහන් හෝ වීඩියෝ දර්ශන වලින් නරඹන්න. ඒක ඔබ පසු අවස්ථාවක අධ්‍යයනයක් වශයෙන් අමතරව කරන්න කියලා මම ඔබට යෝජනා කරනවා. එහෙනම් පරිගණක තිර ප්‍රධාන වර්ග තුන අපි කතා කරා. අපි ඉස්සරහට යමු. දැන් මම ඔබත් එක්ක කතා කරන්න උත්සාහ ගන්නේ මෙන්න මේ කතා කරපු ඔබට හඳුන්වා දීපු පුතේ එකිනෙකට වෙනස් පරිගණක තිර තුන කොටස් දෙකකට වෙන් කරලා සංසන්දනය කරන්න ඔබට විභාගෙදී මෙන්න මේ විදිහට තමයි ප්‍රශ්න ඇහුවොත් අහන්නේ. ඒ කියන්නේ කැතෝඩ කිරණ නල CRT මොනිටර්ස් එක පැත්තකට LCD සහ LED කියන මොනිටර්ස්
අපි මේවට කියනවා LCD මොනිටර්ස් කියලා. මේක LED කියලා කෙටියෙන් කියනවා. මෙන්න මේ මොනිටර්ස් වර්ග දෙක එක පැත්තකටත් මේ CRT මොනිටර් එක එක පැත්තකටත් වශයෙන් තමයි සංසන්දනය කරන්නේ ගොඩවල් දෙකකට වෙන් වෙන්නේ. පැහැදිලි නේද? එහෙනම් අපි දැන් දෘශ්‍ය දර්ශන නැත්තම් මොනිටර්ස් සංසන්දනය කරන්න පටන් ගනිමු. කැතෝඩ කිරණ නල පැත්තෙන් මොනවද තියෙන වාසි අවාසි කියලා. විදුලි පරිභෝජනය ඉහළයි පුතේ. කැතෝඩ කිරණ නලවල විදුලිය වැඩියෙන් පරිභෝජනය කරනවා ද්‍රව ස්පටික හෝ ආලෝක විමෝචන ඩයෝඩ වලට වඩා. ඒ කියන්නේ CRT මොනිටර්ස් වල විදුලි පරිභෝජනය වැඩි පුතේ LCD හෝ LED වලට වඩා. එහෙනම් මේ පැත්තට මේක අවාසියක් විදිහටත් මේ පැත්තට වාසියක් විදිහට ගන්නත් පුළුවන්. වැඩි භෞතික ඉඩක් ගන්නේ. කැතෝඩ කිරණ නල පරිගණක තිර ලොකු ඉඩක් ගන්න. CRT මොනිටර්ස් වල ඉඩ වැඩි. මේසෙක ලොකු ඉඩක් ගන්නවා. හැබැයි ඊට සාපේක්ෂව පුතේ LCD සහ LED අඩු භෞතික ඉඩක් ගන්නේ මේසයක් හෝ යම් තලයක් මත. අනිත් තුන්වෙනි කරුණ තමයි අපි සංසන්දනය කරන්නේ අක්ෂි වලට වන බලපෑම් වැඩි. ඒ කියන්නේ CRT මොනිටර් එකක් එක්ක වැඩ කරද්දී ඇස් වලට තියෙන වේදනාව නැත්නම් ඇස් වලට වන බලපෑම වැඩි. මොකට සාපේක්ෂවද? LCD සහ LED වලට සාපේක්ෂව. CRT වලට සාපේක්ෂව පුතේ LED සහ LCD වල ඇස් වලට කරන බලපෑම සාපේක්ෂව අඩු ප්‍රමාණයක තියෙන්නේ. නැහැ කියන්න බෑ පුතේ. අඩු ප්‍රමාණයක තියෙන බලපෑමක් තියෙනවා. හතරවෙනි කරුණ තමයි තාපජනනය වැඩි. කැතෝඩ කිරණ නල විශාල විදුලි පරිභෝජනයක් කරනවා වගේම විශාල තාපයක් පිටතට මුදාහරිනවා. ඊට සාපේක්ෂව LED සහ LCD මොනිටර්ස් වල තාපජනනය සාපේක්ෂව අඩු මට්ටමක තියෙන්නේ. ඊළඟ කරුණ පහසුවෙන් එහා මෙහා කරන්න අමාරුයි. CRT මොනිටර්ස් ප්‍රමාණයෙන් විශාලයි බරින් වැඩි. මේවා පුතේ ඒ නිසා පහසුවෙන් එහා මෙහා කරන එක ලේසි නැහැ. ඔබට අත්දැකීම් ඇති. හැබැයි ඊට සාපේක්ෂව LCD සහ LED ඉතා පහසුවෙන් එහා මෙහා කරන්න පුළුවන් භෞතිකව. අවසාන කරුණ CRT මොනිටර්ස් වල නැරඹුම් පරාසය වැඩි. ඔබට මෙන්න මේක යම් ප්‍රමාණයක් අලුත් වෙයි. අපි මම පොඩ්ඩක් මේක කියලා දෙන්නම්. ඔබ හිතන්න CRT මොනිටර් එක පරාසය මෙන්න මෙහෙම තියෙනවා කියලා. ඔබ දන්නවා කර්ව් හැඩයකට තියෙන්නේ. එතකොට මෙහි නැරඹුම් පරාසය මේ වගේ පුළුල් වෙනවා පුතේ. පැහැදිලි නේද? LCD හෝ LED මොනිටර් එක ෆ්ලැට් තියෙන නිසා මෙහි නැරඹුම් පරාසය පටු වෙනවා. මේ අන්දරත් වඩා මේ නැරඹුම් පරාසය ඇත්තටම මේ ප්‍රමාණයටත් වඩා එන්න පුළුවන් පුතේ. ගොඩාක් පැත්තකින් ඉඳන් බැලුවත් පරිගණක තිරේ තියෙන දේවල් පැහැදිලිව බලන්න පුළුවන් CRT මොනිටර්ස් වල. ඒ නිසා නැරඹුම් පරාසය වැඩි. ඊට සාපේක්ෂව පුතේ LCD සහ LED මොනිටර්ස් වල නැරඹුම් පරාසය පටුයි අඩුයි. ඒ අනුව පුතේ මේක වාසියක් වෙනවා. නැරඹුම් පරාසයේ වැඩිවීම වාසියක් වෙනවා CRT මොනිටර්ස් වල. LCD සහ LED මොනිටර්ස් වල මේක අවාසියක් බවට පත් වෙනවා. ඔබට මේක පහසුවෙන් හඳුනා ගන්න ඇති කියලා මම හිතනවා. ඔබට කොටසක් මේම බලා ගන්න පුළුවන්. එහෙනම් පුතේ මම ඔබට තවත් කරුණක් මේක ඇතුලෙන් කතා කරන්න උත්සාහ කරනවා ඔබත් එක්ක. මෙන්න මේ කරුණු කැතෝඩ කිරණ නල භාවිතයේ අවාසි වශයෙන් ගන්න පුළුවන්. ඊට සාපේක්ෂව මෙන්න මේ කරුණු ටික අපට ගන්න පුළුවන් පුතේ LCD සහ LED තිරවල භාවිතයේ වාසි වශයෙන් CRT තිරවලට සාපේක්ෂව. මේ නැරඹුම් පරාසයේ වැඩිවීම පුතේ අපට ගන්න පුළුවන් CRT තිරවල නැත්නම් CRT තිර භාවිතයේ වාසියක් විදිහට. මෙන්න තියෙන එකම වාසිය LCD සහ LED තිර භාවිතයේ එකම වාසිය තමයි නැරඹුම් පරාසය පටුවීම. එහෙනම් ඔබට මොනිටර්ස් පරිගණක තිර සංසන්දනය ඉතා මැනවින් තේරුම් ගන්න පුළුවන්. මේවා බහුවර්ණ ප්‍රශ්න වලට වැඩි නැඹුරුතාවයක් තියෙනවා ඔබට විභාගයට එන්නට.
අපට අවසානයේ හම්බෙන ප්‍රතිදාන උපාංග දෙක අපේ පාඩමේ අවසාන කොටසදී ශබ්ද වාහිනී යන්ත්‍ර නැත්තම් නාදක ස්පීකර්ස් මේවා පුතේ soft output එකක් දෙන්නේ අපට ස්පර්ශ කරන්න බැහැ භෞතිකව හඬ වශයෙන් output එක ලැබෙන්නේ බහුමාධ්‍ය ප්‍රක්ෂේපක අපට දර්ශන වෙන soft output එකක් soft copy එකක් තමයි ලබා දෙන්නේ අපට ඇසට පෙනෙන output එකක් ලබා දෙනවා monitor සහ සමානව එහෙනම් මේ තියෙන්නේ පුතේ output devices දෙකක් එතකොට මේ output device දෙකත් monitor එකත් මෘදු පිටපත් ලබා දෙන ප්‍රතිදාන උපාංග වෙන්නේ. එහෙනම් පුතේ මේ 7 වෙනි පාඩමේ පරිගණක පද්ධතිය හැඳින්වීමේ පාඩමේ පළමු කොටස අවසානයේ අපි ඉන්නේ. අපි අද දවස තුල පරිගණක පද්ධතියක් වශයෙන් අඳුනගත්තා. එය ප්‍රධාන කොටස් 4කට බෙදුවා. ඊට පස්සේ එහි දෘඩාංග කොටස් ටික තමයි අපි කතා කරමින් ඉන්නේ. එහි ආදාන උපාංග සහ ප්‍රතිදාන උපාංග අපි සාකච්ඡා කරා. මේ සාකච්ඡා කරපු කොටස් වලින් අපි ලබාගත් දේ, අපි ඉගෙන ගත්ත දේ සොයන් ඇගීම් ප්‍රශ්න කිහිපයකින් අපි දැන් විමර්ශනය කරලා බලන්න යන්නේ. පළවෙනි ප්‍රශ්නය පුතේ. වෙළඳ සැලක බිල් සැකසීම් කටයුතු වේගවත් කිරීම සඳහා ඔබ යෝජනා කරන අංකිතාදාන උපාංග 3ක් දක්වන්න. මම ඔබට පෙන්නන්නම්. මෙන්න ප්‍රධාන 3ක් මම ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. තීරුකේත කියවණය, ත්‍රිමාණකේත කියවණය, චුම්බක තීරු කියවණය. අපට බාර්කෝඩ් රීඩ් එක සහ QR කෝඩ් එක පාවිච්චි කරලා අපට පුළුවන් බිල් සැකසීම් කටයුතු වේගවත් කරගන්න. ඒ බිල් සැකසීමට අදාළව පාරිභෝගිකයෙක් යම් ණය කාඩ් පතක් හෝ වෙනත් කාඩ් පතක් ඩෙබිට් කාඩ් එකක් හෝ ක්‍රෙඩිට් කාඩ් එකක් ඉදිරිපත් කරොත් ඒට අදාළ මුදල අඩු කර ගැනීම සඳහා අපට පාවිච්චි කරන්න පුළුවන් මැග්නටික් ස්ට්‍රයිප් රීඩර් එකක් නැත්නම් චුම්බක තීරු කියවනයක්. මෙන්න මේ තුන අපට පාවිච්චි කරන්න පුළුවන් පුතේ වෙළඳ සැලක බිල් සැකසීමේ කටයුතු වේගවත් කිරීම සඳහා. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්න සාකච්ඡා කරමු. මම ඔබත් එක්ක බහුවර්ණ ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්න යනවා. මේ ප්‍රශ්න කිහිපය මම අරගත්තේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කරලා තියෙන question bank එකක් තියෙන quiz bank එකක්. අන්න එතනින් තමයි මම මේ ප්‍රශ්න ටික අරගත්තේ. ඒ නිසා විභාග මහදිලි ප්‍රශ්න වශයෙන් මම ඔබට මේවා හඳුන්වා දෙනවා. පළවෙනි ප්‍රශ්නය. පරිගණක පද්ධතියක මූලික ක්‍රියාවලියට අයත් නොවන්නේ. පරිගණක පද්ධතියක මූලික ක්‍රියාවලිය ව්‍යුහය අපි ඉගෙන ගත්තා. ආදාන, සැකසීම්, ප්‍රතිදාන මූලික ක්‍රියාවලිය. ඊට අමතරව මෙහි තියෙන පොතේ ගබඩා කිරීමක්, ආචයනය කිරීමක්. බලමු අයත් නොවන්නේ මොකක්ද කියලා. ආදානය කිරීම මූලික ක්‍රියාවලට අයත්, සකස් කිරීමත් මූලික ක්‍රියාවලට අයත්, ආචයනය කිරීමත් මූලික ක්‍රියාවලට අයත් වෙනවා. වර්ගීකරණය කියලා එකක් නැහැ පුතේ. ප්‍රතිදානය කිරීම මූලික ක්‍රියාවලට අයත්. එහෙනම් මූලික ක්‍රියාවලට අයත් නොවන්නේ වර්ගීකරණය. මේයි පිළිතුර. පැහැදිලි නේද පුතේ? අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. පරිගණක පද්ධතියක ප්‍රතිදාන උපාංගයකට උදාහරණයක් නොවන්නේ. අපි ඉගෙන ගත්තා මේ මොහොතකට කලින් පරිගණක පද්ධතියක ප්‍රතිදාන උපාංග ගැන. ප්‍රතිදාන උපාංගයක් නොවන්නේ මොකද්ද? මුද්‍රකය පැහැදිලිවම ප්‍රතිදාන උපාංගයක්, දෘಢ පිටපත් ලබා දෙන, මොනිටරය මෘදු පිටපත් ලබා දෙන ප්‍රතිදාන උපාංගයක්, ජොයිස්ටික් කියන්නේ පුතේ ආදාන උපාංගයක්, ප්‍රතිදාන උපාංගයක් නෙමෙයි. ප්ලොටරය දෘಢ පිටපත් ලබා දෙන ප්‍රතිදාන උපාංගයක්, නාදකය මෘදු පිටපත් ලබා දෙන ප්‍රතිදාන උපාංගයක්. මේ අනුව පුතේ ප්‍රතිදාන උපාංගයක් නොවන්නේ ජොයිස්ටික් කියන උපාංගය, මේක ආදාන උපාංගයක්. ඒ නිසා මේ තමයි මෙම ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර වන්නේ. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. චෙක් පතක පහලින් පිහිටි තීරුව තුළ ඇති මුද්‍රිත අකුරු හඳුනාගත හැකි ආදාන උපාංගය වන්නේ. පුතේ චෙක් පතක පහලින් තියෙනවද ඔය පුතේ විශේෂ තීරුවක් සුදු පැහැති. මේ තුළ චුම්බක තාක්ෂණයෙන් සටහන් කරපු අක්ෂර තියෙනවා. මෙන්න මේව හඳුනගන්න විශේෂ උපාංගයක් ඕන. මම ඔබට සිද්ධාන්ත කොටස උගන්වද්දී කියලා දුන්නා. මේ චෙක්පත් උදාහරණයම අරගෙන ඒ උපාංගය ගැන. දැන් මේ උපාංගය මෙතනින් හොයාගමු. පළවෙනි එක OMR ඔප්ටිකල් මාක් රීඩර්. මෙතන යන්නේ පුතේ ඔප්ටිකල් තාක්ෂණය. ඒ කියන්නේ ප්‍රකාශ තාක්ෂණයෙන් තමයි මේ කාර්ය සිද්ධ වෙන්නේ. අපට අවශ්‍ය වෙන්නේ චුම්බක අක්ෂර කියවනයක්. චුම්බක අක්ෂරය කියවන්න ඕන.
මැග්නටික් ඉංක් කැරක්ටර් රීඩර් අන්න අපට හම්බුණා පුතේ. මැග්නටික් ඉංක් එකෙන් ලියවිච්ච ඒවා. එහෙනම් මේක තමයි පිළිතුර වෙන්නේ. MICR උපාංගයයි පිළිතුර වෙන්නේ. මෙයා වැරදි. මෙයා හරි. අපි අනිත් තුනත් බලමු. OCR ඔප්ටිකල් කැරක්ටර් රීඩර් නැත්නම් ප්‍රකාශ අක්ෂර කියවනය. මේකේ තියෙන්නේ පුතේ ප්‍රකාශ තාක්ෂණය. ඒ නිසා මේකත් වැරදි. බාකෝඩ් රීඩර් මෙයාට කියවන්න පුළුවන් පුතේ බාකෝඩ් නැත්නම් තීරුකේත කියවනය. මෙයත් වැරදි. FB ස්කෑනර් මොකක්ද පුතේ මේ FB ස්කෑනර් ගැන? මේකත් ඔබ නම් පොඩි පැහැදිලි කිරීමක් කරන්න. FB කියන්නේ පුතේ ෆ්ලැට් බෙඩ් කියන එක. ඔබට මම අර ආදාන උපාංග කියලා දෙන අවස්ථාවේ සුපරීක්ෂකය නැත්නම් ස්කෑනර් ගැන කියලා දුන්නා. මෙන්න මේ විදිහට විවර කරන්න තියෙන මෙන්න මේ ඒ රූප සටහනේ තිබුණු සුපරීක්ෂකය අයිති වෙන්නේ ෆ්ලැට් බෙඩ් වර්ගයේ සුපරීක්ෂකයකට. පැහැදිලි ඇති ඔබට. මෙයත් යමක් ස්කෑන් කරලා ආදානය කරන ආදාන උපාංගයක්. ඒ නිසා අපිට පිළිතුර වෙන්නේ පුතේ MICR magnetic ink character reader චුම්බක තීන්ත අක්ෂර කියවනය. තවත් එක ප්‍රශ්නයක් අපි සාකච්ඡා කරලිමු. තිර දැක්කුම් උපාංගයකට උදාහරණ වන්නේ. පොයින්ටින් ඩිවයිස් එකකට එක්සාම්පල් එකක් අහන්නේ. එක්සාම්පල් එකක් හෝ කිහිපයක් වෙන්න පුළුවන්. බලමු එකින් එක. මාර්ග ගුලාව. ඔබ දන්නවා මේක අපි කතා කරේ පොයින්ටින් ඩිවයිස් යටතේ මාර්ග ගුලාව අර මූසිකයට සමානව තිබෙන බෝල් එකක් තියෙන ට්‍රැක් බෝල් කියන උපාංගය මේක පොයින්ටින් ඩිවයිස් එකක්. ප්‍රකාශ පෑන මේකත් අපි තිරය මත යම් තැන් දක්වනවා. ඒ නිසා දැක්කුම් උපාංගයක් වෙනවා. මූසිකය මෙයත් තිරය මත දැක්වීම් කරනවා. ඒ නිසා පුතේ මේකත් දැක්වුම් උපාංගයක් බවට පොයින්ටින් ඩිවයිස් එකක් බවට පත් වෙනවා. ස්පර්ශ සංවේදී තිරය ටච් ස්ක්‍රීන් මේකෙත් කරන්නේ තිරය මත යම් දැක්වීම් කරන එක. ඒ නිසා මේකත් දැක්වුම් උපාංගයක් වෙනවා. මොකද්ද පිළිතුර? අවසාන එක. ඉහත සියල්ලම තිර දැක්වුම් උපාංග වලට උදාහරණ වෙනවා. මෙන්න මේ මාදිලියේ ප්‍රශ්නත් ඔබට විභාගෙදී හමු වෙන්න පුළුවන්. අන්න ඒ නිසා මම අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සකස් කළේ ප්‍රශ්න අතරින් මෙන්න මේ ප්‍රශ්නය ඔබට තෝරලා ගත්තා. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. පහත දැක්වෙන උපකරණ අතරින් ආදාන උපකරණ ලෙස සැලකිය හැක්කේ. පහත දැක්වෙන උපකරණ අතරින් ආදාන උපකරණ ආදාන උපාංග ඒ කියන්නේ ඉන්පුට් ඩිවයිසස් වශයෙන් හඳුනා ගන්න පුළුවන් මොනවද? ස්පර්ශ සංවේදී තිරය ටච් ස්ක්‍රීන් එක. ඔව් මේක පුතේ ආදාන උපාංගයක්. තීරුකේත කියවනය මේකත් ආදාන උපාංගයක් අපි ඉගෙන ගත්තා. නාදකය මෙයා පුතේ අවුට්පුට් ඩිවයිස් එකක්. මයික්‍රොෆෝනය කටහඬ ඉන්පුට් කරන්න පාවිච්චි කරන ආදාන උපාංගයක්. එහෙනම් මේකත් ආදාන උපාංගයක්. දැන් පුතේ අපිට ආදාන උපාංග තමයි අපෙන් අහන්නේ. ආදාන උපාංග තුනක් මෙතන අපි හඳුනාගෙන තියෙනවා. බලමු පිළිතුර තෝරන්න. A B සහ D. ඔබට පේනවා A B D තියෙන්නේ පුතේ මෙන්න මේ තුන්වෙනි පිළිතුර. එහෙනම් ඔබ මේ පාඩම් කොටස යටතේ මමත් එක්ක ප්‍රශ්න 5ක් සාකච්ඡා කරා. බහුවර්ණ ප්‍රශ්න විභාග මාදිලි ඊට අමතරව එක් රචනා මාදිලි ප්‍රශ්නයක් අපි සාකච්ඡා කරා. මේ පාඩම් කොටස අපි අවසන් කරනවා. මේ ප්‍රශ්න 5න් ඔබ හොඳ දැනුම ඔබේ පරීක්ෂා කර ගැනීමක් කරා. අපි මේ ඊළඟ පාඩම් කොටසෙන් හමු වෙමු.